ආයුබෝවන් අපි අදත් මේ ඉරිදා සෝදානම් වෙන්නේ සුපුරුදු විදියටම ඉරිදා සිට්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්න. ඊයේ සන්ධ්‍යාවේ ඉඳලා අද උදෑසන දක්වා හොරණ සීල ස්වර්ණ භික්ෂු කිරන් මධ්‍යස්ථානයේ කටින මහා පුණ්‍යෝත්සවය සිදු කරන ඊයේ දවසේදී බොහෝ දෙනාගේ අපේක්ෂාව තිබුණේ වටින දෙයක් එකතු කරගන්න ජීවිතයට ධර්මානුකූලව ඒ මග නියැලෙන්නට උත්සාහ කරපු පිරිස් තමයි සීල ස්වර්ණ පිරිතිරි පැතිරෙන්න ඊයේ දවසේදී රැස්ව සිටියේ. හැම දිනාගේම අපේක්ෂාව වුණේ හැම මොහොතකම හැම තප්පරයකම ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතය තුළ වටිනාම දායාද හිමි කරගන්න. ඉතින් ඒ පමණක් නෙවෙයි ලංකාවේ තවත් බොහෝ පැතිරී සිටින අපේ ශ්‍රාවකයන්ට ඒ අපේක්ෂාවම තියෙන හැම දිනා වෙනුවෙන්ම සිට්නේ තසපුව වැඩසටහන තුළ වටිනා වූ දේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වන මොහොතේ ගෞරව නමස්කාර පූර්වකව ඉරිදා සිට්නේ තසපුවට අදත් අපි ආරාධනා කළා. ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජනීය ගරිගමෝයි ඥානදීප හාමුදුරන් වහන්සේට උන්වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගෙන ආරාධනා කරනවා ද ධර්මානුශාසනාව පාඨවලට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඉරිදා දවස ඔබේ ජීවිතයට ධර්ම එකතු කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණයත් ඔබේ ජීවිතයට නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ දෙවිනුවර 103 කණුව අංක 3 නිවසේ පදිංචි නිරෝෂා හෙන්දා විතාරණ මෑණියන්, අයිරා කුරුකුල සූරිය ආච්චම්මා, ඒ වගේම චමින්ද හෙන්දා විතාරණ මහත්මයා, දර්ශි හෙන්දා විතාරණ මහත්මිය ඇතුළු චනුති, තිවිඤ්ඤා, මින්දි, ශවින්‍යා, ඒ වගේම චෙනුල්, ශවින් කියන දරුවන් ඇතුළු පවුලේ හැමදෙනාම ඒ හැමදෙනාටමත් ඔබ හැමදෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ඔබට මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි විමසලා බලමු බුදුරජාණන් වහන්සේ අපිට ධර්මාවබෝධයේ කරා යන ශ්‍රාවකයන්ට ප්‍රතිපදා 4ක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි සුඛාපටිපදා කිප්පාබිඤ්ඤා, සුඛාපටිපදා දණ්ඩාබිඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤා, දුක්ඛාපටිපදා දණ්ඩාබිඤ්ඤා කියන මේ ප්‍රතිපදා 4. මේ ප්‍රතිපදා 4න් අපිට දකින්න ලැබෙන්නේ කෙනෙක් මනුස්ස ලෝකේ එක්ක දිව්‍ය ලෝකේ සසර මේ නිවන කරා යන මේ ශ්‍රාවකයන් තුල තමන් සංසාරිකව පුරුදු කරගන්නා ලද පින කුසලයට අනුව තමන්ට ධර්මාවබෝධයේ කරා යන මාර්ගය ලැබෙන ආකාරය පිළිබඳ. ඔබ දන්නවා බොහෝ පිරිසක් මේ සංසාරේ පින් දහම් කරන්න, කුසල් දහම් කරන්න මහන්සි ගන්නවා. පින කියලා කියන්නේ සසරේ සැප සම්පත් ලබා දෙන දේවල්. අපි මුලින්ම මේ පිනයි කුසලයයි මොකක්ද? කොහොමද පිනයි කුසලයයි වෙන් වෙන්නේ? මේ කාරණා ගැන මුලින් දැනුමක් ඇති කරගමු. පින්වතුනි, පින කියන්නේ පුඤ්ඤානි නාම සුඛස්සේතං আদি වචන. බුදුරජාණන් වහන්සේ පින විස්තර කරේ පින කියලා කියන්නේ සැප ලබා දෙන දේවල්. පුඤ්ඤානි නාම සුඛස්සේතං আদি වචන. පින කියන්නේ සැපයට කියන තවත් නමක්. කෙනෙකුට සංසාරික ජීවිතයේ තුල ආයු වර්ණ සැප බල ප්‍රඥාදිය දානානිසංස හැටියට සසරේ Tamanට සැප සම්පත් හැටියට ලැබෙන බව දේශනාවල සඳහන් වෙනවා. ඒ වගේම සසර පින් කරගත්ත කෙනාට සුඛාපටිපදා සැප සහිත මාර්ගයක් ඔස්සේ සසරි ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින ගැන පෙන්නලා දෙන්නේ එක සංසාර ගමනට නිධානයක්, අනුගාමික පුණ්‍ය නිධානයක් හැටියට පෙන්වුවා පින් කිරීම. කෙනෙක් දන් දෙනවා කියන්නේ සසර ගමනටම නිධානයක් තැම්පත් කරා වගේ කියන. කෙනෙක් උපෝසත සීලේ රකින්න,
නිත්‍ය සීලේ හැටියට පංච සීලේ රකින්නවා. කෙනෙක් මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් දියුණු කරගන්නවා. මෙන්න මේ කාරණා කීපේ බුදුරජාණන් වහන්සේ නිදිඛණ්ඩ කියන සූත්‍ර දේශනාවේදී සංසාර ගමනට නිධානයන් හැටියට පෙන්වලා දුන්නා. දානය, නිත්‍ය සීලය, උපෝසතය, භාවනාව කියන මේ හතර. පින්තුනි කෙනෙක් පින් කරගන්නවා කියන්නේ යාට සසර යන්න තියෙන සැපසහිත මාර්ගය. මේ සැපසහිත මාර්ගය ඔබට හොඳ උදාහරණ දෙකකින් දකින්න පුළුවන්. ඔබ හිතන්න සීවලී මහරහතන් වහන්සේට නිවන කරා යන්න තිබිච්ච මාර්ගය. උන්වහන්සේ සැපසහිත මාර්ගයක් ඔස්සේ උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ පවා සුඛාපටිපදා කිප්පා විඤ්ඤා සැපසහිත මාර්ගයක් ඔස්සේම කිප්පා විඤ්ඤා කියන්නේ සැනින් අවබෝධය පහළ වෙච්ච කෙනෙක්. පුංචි සීවලී කුමාරයාගේ පැවිදි කරන දවසේ පළවෙනි කෙස් රොද කපල අතට දුන්නා. කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා පිළිකුල් වශයෙන් මෙනෙහි කරා. මේ පළවෙනි කෙස් ටික අතට අරගෙන පිළිකුල් වශයෙන් මෙනෙහි කරනකොට සුවාන් ඵලයටපත් වුණා. දෙවෙනි කෙස් රොද කපල අතට දුන්නා. කේසා ලෝමා නඛා දන්තා තචෝ මේ කෙස් රෝම කූප නියපොතු දත් සම කියන දේවල් පිළිකුලයි. හොඳට මෙනෙහි කරලා බලන්න කියලා. දෙවෙනි කෙස් රොද මෙනෙහි කරනකොට සකදාගාමි ඵලයටපත් වුණා. තුන්වෙනි කෙස් රොද කපල අතට දීපු වෙලාවේ ඒ කෙස් ටික යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරලා බලනකොට පිළිකුල් වශයෙන් අනිත්‍ය වශයෙන් අනාගාමී ඵලයටපත් වුණා. හිස බාල අවසන් වෙනකොටම අරහත්ත්වයටපත් වෙලා ඉවරයි. සිවුර පොරවන්නත් පෙරයි රහත් උනේ සීවලී කුමාරයා. එතකොට අපිට පේනවා උන්වහන්සේගේ අවබෝධය ඉක්මන්. ඒ වගේමයි සැප සහිත මාර්ගයක් තිබුණේ. මහා කැලේක වැඩ හිටියත් දේවතාවරු හරි විමානමවාගෙන දන් දෙනවා. එතන දානෙ විතරක් නෙවෙයි. උන්වහන්සේට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. භික්ෂුවකගේ මූලිකම අවශ්‍යතා ටික තමයි ආහාර පාන. ඕනම් භික්ෂුවකට විතර නෙවෙයි මිනිස්සෙකුට පවා ආහාර පාන, ලෙඩක් දුකක් හැදුනට පස්සේ බේත් හේත් ටික, ඇඳුම් පැළඳුම් ටික, භික්ෂුවකට නම් සිවුරු පිරිකර, ඉන්න ආවාසයක්, කුටියක්. සාමාන්‍ය මිනිස්සෙකුට නම් මොකක් හෝ පුංචි ගයක් හරි අවශ්‍යයි Tamanට ජීවිතේ පවත්වාගෙන යන්න. එතකොට මෙන්න මේ මූලික අවශ්‍යතා භික්ෂුවකට නම් මෙන්න මේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන සිව්පසේ කොහේ ගියත් මහා කැලේක වැඩ සිටියත් Tamanගේ පිනට Tamanට හිතනවටත් වඩා උපරිමයෙන් පහළ වෙනවා ලැබෙනවා. අන්න ඒ කෙනාට නිවන කරා යන්න තියෙන සැප සහිත මාර්ගය. සුඛාපටිපදා. සැප සහිත මාර්ගයක් තුල ඉක්මනින් අවබෝධය ලැබෙනවා. අන්න සසර පින් කරගත්ත කෙනාට ඒ විතරක් නෙමේ ප්‍රඥාව දියුණු කරගෙන කුසල් වඩාගත්ත කෙනාටත් නිවන් අවබෝධයට ලැබෙන මාර්ගය. දැන් ඔබට කුසලයේ කියලා ගත්තහම කුසලයේ කියන එක තුල පිනක් ඇතුළත් වෙලා තියෙනවා. කුසලයේ සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන දේවල්. කුසල් දහම්. බුදුරජාණන් වහන්සේ කුසලයේ අපිට පෙන්වලා දුන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන දේවල් සියල්ල කුසල් දහම් හැටියට. උන්වහන්සේ ලස්සන උපමාවක් පෙන්නනවා කුසලයේ ගැන. ඒ තමයි මහ පොළොවේ ඇවිදගෙන යන සත්වයන්ගේ පා සටහන්, පියවර සටහන් අතර. ඔබ දන්නවා සත්තු, මිනිස්සු මේ මහ පොළොවේ ඇවිදගෙන යන මිනිස්යන්ගේ, සත්වයන්ගේ පා සටහන පොළොවේ පිහිටනවා. මේ පොළොවේ පිහිටන පා සටහන්, පියවර සටහන් අතර විශාලම පියවර සටහන පොළොවේ පිහිටන්නේ ඇතාගේ, හස්තියගේ පා සටහන. එතකොට ඔබ දන්නවා ඇතාගේ පා සටහන මුළු පොළොවම ස්පර්ශ කරනවා. දැන් ඔබේ පාදයේ පොළොවේ තියලා ඔබ ඇවිදගෙන යනකොට ඔබේ මුළු පාදයේ යටිපතුලම පොළොව ස්පර්ශ වෙන්නේ නැහැ. හැබැයි ඇතෙකුගේ පා සටහන පොළොවම ස්පර්ශ කරනවා. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා මේ හස්තියගේ පා සටහන පොළොවේ තිබ්බට පස්සේ අනෙක් ඕනෑම සත්වයකගේ පා සටහනක් ඇතාගේ පා සටහන ඇතුලෙන් තියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි කියනවා මේ ලෝකේ කුසල් දහම් කියලා යමක් ඇද්ද? ඒ සියල්ල චතුරාර්ය සත්‍ය කියන වචනයට ඇතුල් කරන්න පුළුවන්. එතකොට බලන්න පොළොවේ ඇවිදගෙන යන සියලු සත්වයන්ගේ, සියලු මිනිස්යන්ගේ පා සටහන්, හස්තියගේ, ඇතාගේ පියවර සටහන ඇතුළට ඇතුල් කරන්න පුළුවන් වගේ මේ ලෝකේ කුසල් දහම් කියලා යම් තාක් දේවල් විග්‍රහ කරන්න පුළුවන්ද? ඒ සියල්ල චතුරාර්ය සත්‍යයට ඇතුල් කරන්න පුළුවන් කියලා. එහෙමනම් අපිට එකෙන් පේනවා එහෙමනම් කුසලයේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන දේවල්, කුසල් දහම්. මේක සඳහන් වෙන්නේ මහා හත්ති පදෝපම සූත්‍රය තුල. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා එහෙමනම් චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන දේවල් කුසල් දහම්. සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය,
පංච බල, සප්තබුද්ධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කුසල් දහම්. කුසලයට මාර්ගයේ නිවනට මාර්ගය වන මේ කුසල් දහම් වැඩිම තුල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගත් ශ්‍රාවකයා ධර්මාවබෝධය කරා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා. ඒ නිසා පින්වතුනි අපේ ජීවිත තුල අපි කුසල් දහම් රැස් කරගන්න මහන්සි ගන්නට ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අපි ගුණ ධර්ම වඩනවා. හැබැයි අපි භාවනා කරනවා අපි චතුරාර්ය සත්‍ය අවබෝධයටමයි අපි උත්සාහ කරන්න කියලා. කෙනෙක් පින අතහැරියොත්. මොකද සමහරුන්ට මෙහිම මතයක් තියෙනවා අපිට සමාජය තුල අහන්න ලැබෙනවා. ওই පින් කර කර යනකොට සංසාරي දික් වෙනවා. පිනෙන් සසර දික් වෙනවා කියන. ඒක බුදුරජාණන් වහන්සේගේ මතයක් නෙමෙයි. ඒක සමාජ මිනිස්සු ධර්මයේ වැරදියට අල්ලා ගැනීම තුළ ඔවුන්ට ඇතිවන හැඟීමක්. එතකොට පිනෙන් සසර දික් වෙනවා නම් පින් නොකර ඉන්නවා කියලා සංසාරේ කොට වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා පිනට අනවබෝධය නිසා පිනට ගරහන ස්වභාවය. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මා භික්ඛවේ පුඤ්ඤානම් බහයි. මහණෙනි කවදාවත් පිනට බය වෙන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වන කවදාවත් පින පුංචි කියලා පිනකට අවමන් කරන්නත් එපා කියන. අපිට දකින්න ලැබෙන සමාජ මිනිස්සු වත් පින්කන්ද ওই පුංචි පිනක් නේ. ඔය පින කරලා වැඩක් තියෙයිද? ඔය පොඩි දේවල් කරලා වැඩක් නැහැ. අන්න ඒ වගේ පින පුංචි කියලා පිනට ගරහ කර. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ටික කරන පුංචි පින හරි බලවත් වෙලා ජීවිතයක් පිනෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ නිසා පින කියන එක රැස් කරන්නට ඕන. දක්ෂ මල්කාරයෙක් මල් තියෙන තැන් හොයා ගිහිල්ලා ඒ මල් එකතු කරගෙන ඇවිල්ලා මල් මාලා ගොතනවා වගේ පින් කරගන්න කෙනා තමන්ගේ ජීවිතේට පින් රැස් කරගන්න කියනවා. පින් අස්වනු නෙලා ගන්න කියනවා. එතකොට ජීවිතේ පිනත් කුසලයක් දෙකම අවශ්‍යයි ධර්ම මාර්ගයේ කරා යන ශ්‍රාවකයාට. ඒ පිනයි කුසලයයි දෙකම ඇති කරගත්ත කෙනා. ඒ කියන්නේ සසර සැප පිනිස සංසාරේ Tamanට මේ නිවන කරා යන මාර්ගේ. දැන් ඔබ හිතන්න පින් කරගන්නේ නැතුව සතර අපායකට වැටුණොත් එයා කොහොමද කුසල් වඩන්නේ? එයාට පිනෙන් තමයි යා සුගතියකට අරගෙන යන්නේ. සුදුසු ප්‍රදේශයක උපද්දවන්නේ. ඔබ අහලා තියෙනවා මහා මංගල සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. පුබ්බේච කත පුඤ්ඤතා කියන්නේ පෙර පින් ඇති බව. එතකොට එතන කියන්නේ පෙර කුසල් ඇති බව නෙවෙයි පෙර පින් ඇති බව. පෙර පිනෙන් ඔබ අරගෙන යනවා පතිරූප දේශයකට. පිනෙන් තමයි මනුස්ස ලෝකයකට ඔබ ඇදිලා එන්නේ. මරණ මංචකයේ බලවත් වෙච්ච පිනක් නිසා තමයි ඔබ නොඑක් විදිහට දුර්වලතාවයක් නැතුව ඔබේ ඇස් හොඳට පේනවා නම් කියන දේ කන් ඇහෙනවා නම් ඊළඟට ඉන්ද්‍රියන් වල දුර්වලතාවයක් විකලත්වයක් නැතුව ඔබ හොඳ මනුස්ස ජීවිතයක් ලබලා කියන දේ තේරුම් ගන්න පුළුවන් නුවණක් ඇති කෙනෙක් හැටියට ඔබ ඉපදුනා නම් අන්න ඔබට කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ සත්පුරුෂ ආශ්‍රය ලැබෙන ගමක රටක පළාතක ඔබ ජීවත් වෙනවා නම් ඔබ පෙර පිනක් මේ ගෙවන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පිනෙන් තමයි ඔබට මේ අවස්ථාව හදලා දුන්නේ. අන්න දැන් පින මත පිහිටලා පිනෙන් ඔබව ගෙනහල්ලා අතහැරියා කල්යාණ මිත්‍රයන් ඉන්න තැනකට. සත්පුරුෂ ආශ්‍රය තියෙන තැනකට. බණහන්න පුළුවන් තැනකට. ගුණධර්ම වඩාගෙන කුසල් වඩන්න පුළුවන් තැනකට ඔබ අරගෙන ආවේ පිනෙන්. දැන් ඔබට පින මත පිහිටලා කුසල් දහම් වඩා ගන්න පුළුවන්. ඒ පින නිසාම ඔබට සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩන්න පුළුවන්. ඒ පින නිසාම ඔබට සතර සතිපට්ඨානෙ වඩා ගන්න පුළුවන්. ඒ පින නිසාම ඔබට සතර ඊර්ධිපාද පංචේන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම වඩන්න පුළුවන්. ඒ පිනෙන් ලැබිච්ච මනුස්ස ජීවිතේ නිසාම ඔබට සප්ත බොජ්ජංග ධර්ම වඩා ගන්න පුළුවන්. ඒ පිනෙන් ලැබිච්ච මනුස්ස ජීවිතේ නිසාම ඔබට ආර්ය ශ්‍රාණික මාර්ගයේ වඩලා නිවන් මඟ ගමන් කර ගන්න පුළුවන්. කුසල් වඩා ගන්න පුළුවන්. එහෙමනම් අපිට පේනවා පිනයි කුසලයයි කියන දෙකම අවශ්‍යයි. පින්වතුනි බොහොම ලස්සන සිදුවීමක් සඳහන් වෙනවා. මේක සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සිදුවීමක් සුමනා කියන සූත්‍රය. මේ සුමනා සූත්‍රයට මුල් වෙච්ච පාදක වෙච්ච කාරණයක් තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 20000ක් හැටියට සඳහන් වෙනවා. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ යාළුවෝ දෙන්නෙක් හිටියා. මේ දෙන්නා බොහොම මිත්‍රයෝ යාළුවෝ දෙන්නේ. අපේ බුද්ධ ශාසනයේ ඔබ හිතන්න ඔබට මතක් වෙනවා ඇති උපතිස්ස කෝලිත සංසාරයකට පින් කරගෙන ආපු යාළුවෝ දෙන්න. එතකොට එදා පැවිදි වෙන්න ගියෙත් එකට උපතිස්ස කෝලිත. ඒ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ ගිහිනම්
ඒ වගේ කාශ්‍යප බුද්ධ ශාසනයේ යාළුවෝ දෙන්නෙක් හිටියා. මේ යාළුවෝ දෙන්නම එකට එකතු වෙලා එකටම ගියා අපියම් පැවිදි වෙන්න. අන්න බුදු කෙනෙක් පහළ වෙලා. කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා කියලා ගිහිල්ලා මේ බුද්ධ ශාසනය එදා පැවිදි වුණා. හැබැයි උන්වහන්සේලා දෙනමටම මාර්ගඵලයක් ලබන්න බැරි වෙනවා. උන්වහන්සේලා පැවිදි වෙලා යාළුවෝ දෙන්න වුණාට එක්කෙනෙක් හරි ආසයි පින් කරන්න. උන්වහන්සේ පැවිදි ජීවිතයේ තුලත් උදේ පාන්දර නැගිටලා පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. Tamanට නෙමෙයි. Tamanට පාත්‍රයට ලැබිච්ච දාන ටික අරගෙන යන්නේ ගිලන් හලට. ගිහිලා අහනවා ගිලන් ස්වාමීන් වහන්සේලාට අද දානේ අඩුවක් තියනවද? අද ඔබ වහන්සේලාට දානේ ලැබුණාද? මෙන්න මං ඔබ වහන්සේලාට පිණ්ඩපාත කරගෙන ආවා කියලා තමන්ගේ පිණ්ඩපාත දානේ ටික ගිලන් ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. එහෙම දන් දීලා ආයෙමත් යනවා. එහෙම පිණ්ඩපාත කරගෙන තමන්ගේ පාත්‍රයට දානේ ටික ලැබුණාට පස්සේ දානශාලාවට ඇවිල්ලා අහන්නේ ස්වාමීන් වහන්සේලාගෙන් ඔබ වහන්සේලා පිණ්ඩපාතේ යද්දී අද දානේ හිම ලැබුණාද? දානේ අඩුවක් තියනවද? මෙන්න මං අද පිණ්ඩපාත කරගෙන ඔබ වහන්සේලාට මගේ පිණ්ඩපාති දානේ මං බෙදනවා කියලා තමන්ගේ පිණ්ඩපාත ටික ආයෙත් බෙදනවා. ආයෙමත් පිණ්ඩපාත යනවා. සමහර වෙලාවට වෙලාව ඉවර වෙනකොට ඉර අවරට යනකොට තමන්ට පිණ්ඩපාත කරගන්න බැරුව එදාට බඩකින්නේ ඉන්නේ. එතකොට මේ වගේ තමන් හැමදාම උදෑසන දහවල් කාලේ දක්වාම පිණ්ඩපාත යමින් ඒ ලැබෙන දාණය අනික් ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. දානයක් හැටියට පූජා කරනවා. අනිත් වෙලාවේ හොඳට භාවනා කරනවා, විදර්ශනා වඩනවා. එතකොට පිනක් රැස් කරා, කුසලයක් වැඩුවා. හැබැයි අනිත් යාළුවා එකට පැවිදි වෙච්ච අනිත් කෙනා උන්වහන්සේ කියනවා ඔය පින් කර කර ඉඳලා වැඩක් නැහැ, භාවනා කරගන්න. මන්ට විදර්ශනා වඩන්න. ඔබ වහන්සේ වීරිය වඩන්න. එහෙම කිය උන්වහන්සේ භාවනාවේ මේදිලා හිටියා. එතකොට උන්වහන්සේ ගොඩක් භාවනා කරා, විදර්ශනා පැත්ත වැඩුවා, කුසලයේ පැත්ත බලවත් කරගත්තා. හැබැයි පින් කරගන්න උනන්දුවක් තිබෙම නැහැ. නමුත් අනෙක් ස්වාමීන් වහන්සේ හරියට පින් කරා, දන් දුන්නා. ඒ විතරක් නෙමෙයි භාවනාත් කරා. දැන් මේ දෙන්නම යාළුවෝ දෙන්නෙක් හැටියට බොහෝ කාලයක් මේ බුද්ධ ශාසනය තුල හොඳට සීල ගුණ දහම් රැකගෙන, ගුණ ධර්ම පුරාගෙන ස්වාමීන් වහන්සේලා දෙනමක් හැටියට බුද්ධ ශාසනය තුල වැඩ හිටියා. දෙන්නම ආයු කෙලවර මරණයටපත් වෙලා දිව්‍ය ලෝකේ පහළ වුණා. හැබැයි දෙව්ලොව ඉපදුනත් අර පින් කරගත්ත කෙනා, දන් දෙමින් සාරාණීය වත පුරාගත්ත කෙනා මහේශාක්‍ය දෙවි කෙනෙක් හැටියට බොහෝම බල සම්පන්න, බොහොම ලස්සන දිව්‍ය විමානයක බොහෝ දෙවි දේවතාවරු පිරිවරාගත්ත මහේශාක්‍ය දේවතාවෙක් වෙලා දෙව්ලොව පහළ වුණා. හැබැයි තමන්ගේ යාළුවා එකටම පැවිදි වුණා, එකටම බණ භාවනා කරා. හැබැයි උන්වහන්සේ වැඩි පින් කරගන්න උනන්දු නැහැ, දන් දෙන්න කැමති තාවයක් ඒ තරම් තිබ්බේ නැහැ. උන්වහන්සේ භාවනාවෙමයි යෙදිලා හිටියේ. උන්වහන්සේ දෙව්ලොව ඉපදුනා. හැබැයි උන්වහන්සේට ඒ තරම් පිනක් බලවත් නැහැ. දිව්‍ය ලෝකෙ පහළ වුණත් අල්පේ ශාක්‍ය දේවතාවරු අතර තමයි දෙව්ලොව පහළ වුණේ. හැබැයි පෙර සංසාර පුරුද්දට දිව්‍ය ලෝකෙ හිටියත් දෙන්නගේ මිත්‍රත්වයේ දෙවිවරු දෙන්න අතර තිබුණා. කොහොම කාලයක් දෙව්ලොවින් දෙව්ලොවට බොහෝ කාලයක් සැප සම්පත් විඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ දෙන්නම එකටම දිව්‍ය ලෝකෙන් චුත වුණා. චුත වෙලා මනුලවට ආවා. අර මහා පින් කරලා දිව්‍ය ලෝකෙත් මහේශාක්‍ය දෙවි කෙනෙක් වෙලා හිටපු කෙනා ඉපදුනේ කොසල් රජුරුවන්ගේ බිසවකගේ කුසේ රාජ කුමාරයෙක් හැටියට ඉපදුනා. හැබැයි එකටම චුත වෙච්ච අනිත් දිව්‍ය ලෝකෙ හිටපු තමන්ගේ මිත්‍රයා මනුස්ස ලෝකෙට ආවට ඒ රජ පවුලෙම සේවිකාවකගේ වැඩකාරියෙකුගේ කුසේ දරුවෙක් හැටියට තමයි පිළිසිඳගත්. තමන්ට පින තිබුණේ ඒ වගේ. පෙර කරපු මහා පිනක් බලවත් නැහැ. ඒ නිසා වැඩකාරියෙකුගේ කුසේ දරුවෙක් හැටියට පිළිසිඳගත්. දැන් බලන්න දෙව්ලොවේ මනුලවට ආවත් පිනට අනුව වෙනසක් තියෙනවා. පින් කරගත්ත කෙනාට සැප සම්පත් බහුල තැන්වල උපදිනවා. එක්ක රජ පවුලක්, එක්ක සිටු පවුලක්, බොහොම ධනෙ ඇති තැනක්, බොහොම ලස්සන, බොහොම තේජවන්ත, බොහොම පෞරුෂවන්ත ශරීරයක් ඇතුව උපදින්නේ පින් කරගත්ත කෙනා. පෙර පින් නැති කෙනා මනුලවට ආවත් උපදින්නේ බොහොම දුප්පත් අසරණ තැනක. ශරීරයෙන් ගත්තත් ලෙඩ රෝග බහුලයි. එක්ක සමහරවිට නොයෙක් විදිහේ දුර්වලතා ඇති ශරීරයක්, පෞරුෂයක් නැහැ, පෙනුමක් නැහැ, තැනකට ගියත් පිළිගැනීමක් නැහැ. ඒ පෙර පින නැති කෙනාට තමන්ගේ ශරීරෙ පිහිටන ආකාරය. එතකොට මේ දෙන්න මේ විදිහට මනුලවට ආවට එකම දවසේ තමයි දෙන්නම බිහි වුණේ. එදා රජුරුවන්ගේ රාජ කුමාරයෙක් හැටියට බිහි වෙච්ච දරුවා රත්තරන් තොටිල්ලක නිදි කරවලා හාම්බරේක තියලා තිබ්බා.
එදාම මේ මාලිගාවේ වැඩකාරියෙකුට දාව ලැබිච්ච මේ දරුවත් ඒ කාමරේම නිදි කෙරුවා. හැබැයි බිම පැදුරු කෑල්ලක් දාලා බිම තමයි දරුවා නිදි කරවලා තිබ්බේ. එදා ටික වෙලාවකින් සුමනාවට ආරංචි වුණා මේ රජුරුවන්ගේ බිසවකට කුමාරයෙක් බිහි වෙලා. මේ දරුවා බලන්න කාමරේට එනකොට නිින්දෙන් අවදි වෙච්ච මේ පුංචි දරුවෝ දෙන්නට ජාති ස්මරණ ඥානෙ පහළ වෙලා. මේ දරුවෝ දෙන්න කතා බහ කර කර ඉන්නවා. මේ දරුවෝ දෙන්නගේ සංවාදය අහගෙන හිටිය සුමනාව පුදුමයටපත් වුණා. සුමනාව කියන්නේ සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. සුමනාවට වැටහුණා මේ දරුවෝ දෙන්න මහා පිං ඇති දෙව්ලොවින් ආපු දෙන්නේ. මේ සංවාදයෙන් කාරණා ගොඩක් තේරුම් අරගෙන කෙලින්ම ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් බොහෝ පිං කරනවා. එයා කුසලුත් වඩනවා. එයා භාවනාත් කරනවා. නිවන් අවබෝධයට ප්‍රඥාව පැත්තත් වඩනවා. හැබැයි හරියට පිං කරගන්න. අනිත් යාළුවා ප්‍රඥාව විතරක් දියුණු කරනවා පිං කරන්න උනන්දුවක් නැහැ. මේ දෙන්න මනුලොවින් මරණයටපත් වෙලා දෙව්ලොව ඉපදුනොත් වෙනසක් තියනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා සුමනාවනි වෙනසක් තියෙනවා. පිං කරගත්ත කෙනා මහේශාක්‍ය දිව්‍යවරු අතර උපදිනවා කියලා බොහෝම දිව්‍ය තේජසින් දිව්‍ය මේ බලයෙන් දිව්‍ය වර්ණයෙන් ඒ වගේම දිව්‍ය සැප සම්පත් වලින් දිව්‍ය පිරිසෙන් අනෙක් සියලු දෙවියන් අභිභවා බැබලෙනවා. එයා මහේශාක්‍ය දෙවියන් අතර පහළ වෙනවා කියලා පින බලවත් කෙනා. හැබැයි භාවනා කරලා තියෙනවා. ඒ කෙනා බොහෝ දාන ආදී පින්කම් කරගෙන නැත්නම් එයා දෙව්ලොව ඉපදුනත් උපදින්නේ අල්පේ ශාක්‍ය දේවතා කොටසක. පින අඩු දේවතා කොටාසික තමයි කිය උපදී. ඒ නිසා සුමනාවනි පිනට අනුව දෙව්ලොව ඉපදුනත් වෙනසක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. සුමනාව සාදුකාර දීලා කියනවා සාදු 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 ස්වාමීනි මම මේ වෙනස ඒ විදිහටම දරා ගන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ දෙන්න දිව්‍ය ලෝකේ ওই වෙනස ඇතුව ඔහොම ඉඳලා දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආවොත් මනුස්ස ලෝකෙත් වෙනසක් තියනවද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාළ සුමනාවනි මනුලොවට ආවත් වෙනසක් තියෙනවා. පින් කරගත්ත කෙනා මනුස්ස ලෝකෙට ආවොත් බොහෝ සැප සම්පත් බහුල තැනක උපදිනවා. පින බලවත් නම් එක්ක රජ පවුලක සිටු පවුලක බොහෝම ධනිය ඇති තැනක බොහොම ලස්සන ශරීරයක් ඇතුව ශරීරෙන් ගත්තත් පෞරුෂයේ පැත්තෙන් ගත්තත් ඊළඟට කීර්තිය ප්‍රසිද්ධිය පරිවාර සම්පත්තිය මේ හැම දෙයකින්ම අනිත් අයට වඩා මනුලවත් බැබලෙනවා කියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ පින අඩු කෙනා දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආවත් එයා උපදින්නේ බොහොම අගහිඟකම් ඇති තැනක. බොහොම දුප්පත් අසරණ තැනක. ඉපදිච්ච දවසේ ඉඳන් නොයේ කරදර ප්‍රශ්න ගැටලු මානසික පීඩා නිന്ദා පහස බොහොම අපහසුතා ඇතුව දුකසේම තමයි මනුලොවත් එයාට ජීවත් වෙන්න තියෙන්නේ. ඒ නිසා සුමනාවනි දෙව්ලොවින් මනුලොවට ආවත් පිනට අනුව වෙනසක් තියෙනවා කියෝ. සුමනාව සාදුකාර දීලා කියනවා සාදු 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 ස්වාමීනි මේ පිනට අනුව දෙව්ලොව පමණක් නෙවෙයි මනුලොවත් මිනිස්යන් අතර වෙනස්කම් ඇති වෙනවා කියන කාරණේ මම ඒ විදිහටම දරා ගන්නවා. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා කියෝ. ඒ තමයි මේ දෙන්න දැන් රජකුමාරයෙක් වුණත් සාමාන්‍ය පවුලක කෙනෙක් වුණත් හිඟන මිනිසෙක් වුණත් අපි ගම් සුනීත සෝපාකලා වගේ අයත් පැවිදි වුණා. රජකුමාරවරු රාජ්‍ය අතහැරලා පැවිදි වුණා. ඔවුන් පැවිදි වෙනකොට අර සියලු සැප සම්පත් අතහැරලා කුඩා වූද මහත් වූද ඥාතීන් අතහැරලා ඒ දේපොළ වස්තුව මාලිගා ඔක්කොම අතහැරලා තමයි සිවුරක් දරාගෙන පාත්‍ර අටපිරිකර කියන්නේ ඒක පැවිද්දෙකුට අවශ්‍ය වෙන්නේ එච්චර. පාත්‍රේ සිවුරයි තුන් සිවුරයි ওই ටික දරාගෙන බුද්ධ ශාසනය පැවිදි වෙනවා. දැන් අර රාජකුමාරයාත් අර දුප්පත් පැලේ ඉපදිච්ච කෙනා දෙන්නම පැවිදි වෙනවා. සුමනාව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙන්න මනුලොවදී සියලු සැප සම්පත් අතහැරලා සියලු දේවල් අතහැරලා විමුක්තිය පිණිස පැවිදි වෙනවා. ඒ දෙන්නගේ පැවිදි ජීවිතෙත් ওই වෙනස තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවනි පැවිදි වුණත් ඒ වෙනස ඒ විදිහටම තියෙනවා කියනවා. පින් කරගත්ත කෙනා පැවිදි වුණොත් එයාට සිව්පසේ බහුලව ලැබෙනවා කියනවා. එයා කොහේ ගියත් දාන ටික වරදින්නේ නැහැ. එයාට ප්‍රණීත විදිහට දාන ටික ලැබෙනවා මොන ක්‍රමෙන් හරි එයාට දාන ටික ප්‍රණීත විදිහටම ලැබෙනවා. එයාට හොඳ බෙහෙත් හේත් හොඳ වෛද්‍යවරු ලෙඩක් දුකක් හැදුනහම එයාට උපස්ථාන කරන්න සලකන්න එයාට බෙහෙත් හේත් තරම් දෙන්න ඕන තරම් පිරිස ඉන්න පැවිදි වුණා. ඊළඟට හොඳ කුටි හොඳ ආවාස හොඳ විහාරාංග එයාට දායකයෝ ඕන තරම් හොඳ කුටි සෙනසුන් හදලා දෙනවා ආරාම හදලා පූජා කරනවා ඊළඟට හොඳ වටිනා සිවුරු පිරිකර ඒවෙන් අගහිඟේකුත් නැහැ.
එතකොට පැවිදි ජීවිතයේ තුල පැවිද්දෙකුට අවශ්‍ය සිව්පසය පින් කරගත්ත කෙනාට බහුලවම ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවනි පින් නැති කෙනෙක් පැවිදි වුණොත් එයාට පැවිදි ජීවිතයේ තුලත් දුකසේම තමයි කිව්වත් සිව්පසේ ටික හොයාගන්න තියෙන්නේ. සමහරලාවට හොඳ සිවුරක් හම්බෙන්නේ නැහැ. සමහර අයට සිවුරු හම්බෙනවා තියාගන්න ඉඩ නැහැ. කඳු සිවුරු. එක්කෝ එක දිගට සිවුරු 50 100 පින්කමක් ගත්තා සිවුරු 100 200 පොලිමේ ඉඳලා මිනිස්සු පූජා කරා. හැබැයි ඒ ශාසනීයම කෙනෙක් ඉන්නවා ඉරිච්ච සිවුරක් දරාගෙන. තමන්ට ඇත්තටම සිවුරක් නැහැ. ඒ ශාසනීය තුලම ඉන්නවා හොඳ සිවුරු පිරිකර නැති. බොහොම ඉරිච්ච සිවුරක් මහගෙන බොහොම අමාරුවෙන් ඇඳගෙන තමන්ගේ පැවිදි ජීවිතේ ගෙවා ගන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා. කෙනෙකුට දානි ලැබෙනවා ප්‍රණීත විදියට දානි විසි කරනවා. ඒ දාන සමහර වෙලාවට දාන පළතුරු හම්බෙන දේවල් නරක් වෙලා හොණු වෙලා වීසි කරනවා. සමහර ඒ ශාසනය තුලම සමහර භික්ෂුන් වහන්සේලා සමහර ආරාම විහාරස්ථාන තියෙනවා දානි ටිකක් නැහැ. බොහොම අමාරුවෙන් එක්ක මොනවා හරි දෙයක් හදාගෙන උයාගෙන වළඳ ගන්න. සමහරට දවසටම මොනවා හරි පුංචි දෙයකින් කුසගින්න නිවාගෙන ධර්ම මාර්ගයේ හැසිරෙන්න පැවිදි ජීවිතේ ගෙවා ගන්න. එතකොට සමහරුන්ට ලෙඩක් දුකක් වුණා. දායකී ඕනතරම් බෙහෙත් හේත් දෙන විශේෂඥ වෛද්‍යවරු ළඟටම ඇවිල්ලා මොන වට කරගෙන බෙහෙත් හේත් ටික දෙන්නේ. ලෝකෙම තියෙන හොඳම බෙහෙත් ගෙන්නලා දෙන්න තරම් දායකයෝ ඉන්නවා. හැබැයි සමහරුන්ට ලෙඩක් දුකක් හැදුනත් බෙහෙත් ටිකක් ගන්න වෛද්‍යවරේ සමහරලාවට Tamanට ඒ දේ කරගන්නවත් පුළුවන් කමක් නැහැ. කෙනෙකුට හොඳ ආරාම ලැබෙනවා පැවිද්දෙකුට. බොහෝ ලස්සන විහෙර විහාරස්ථාන බොහොම ලස්සනට කුටි සෙනසුන් හදලා නගරින් නගරයට ආරාම පූජා කරන්න පුළුවන් මිනිස්සු. ඒ පෙර පින. තව කෙනෙක් ඉන්න පුළුවන් කුටියකට ගියත් එක්කෝ සුලි සුලඟකින් හරි වහලේ ගහගෙන යන. වහලේ කඩාගෙන වැටෙනවා. එක්ක මොනවා හරි බිත්තියක් කඩාගෙන වැටෙනවා. මොනවා හරි කරදර. එක්කෝ ඉන්න පන්සලේ ප්‍රශ්න දායකයොත් එකතු වෙලා මොනවා හරි කළා මේ හාමුදුරන්ව පන්සලෙන් එළවන විදිහට තමයි කටයුතු කරන්නේ. යන තැන උන්වහන්සේට නොයෙක් බොරු චෝදනා, නිന്ദා, පහස, කරදර, හිරිහැර කුටියක් නැහැ, ඉන්න තැනක් නැහැ. ජීවිතේ බොහෝ වෙලාවට ගල්ලෙන් වල, ගස් යට ආරාම වල බොහෝම දුකසේ. ආරාමයකට ආවත් පිළිගන්නේ නැහැ. මේ අපේ ආරාමේ කුටි නැහැ ඔබ වහන්සේ යන්න කියනවා. ඉතින් අනේ ඔය පාරේ ඇවිදගෙන යනවා තව තැනකට යනවා මට ඉන්න තැනක් දෙන්න පුළුවන්. මෙහෙ ඉඩ නැහැ කියනවා. වෙන තැනකට යන්න කියනවා. එතකොට ඔය වගේ පැවිදි ජීවිතයේ තුල සමහරුන්ට හරි ප්‍රශ්න ගැටලු පීඩා බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවනි පින් කරගත්ත කෙනාට සිව්පසේ බහුලව ලැබෙනවා. සසර පින් නැති කෙනා පැවිදි වුණත් පැවිදි ජීවිතය ගත කරන්න තියෙන්නේ දුකසේම තමයි කි. එතකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි පිනමයි මේ සත්‍යයන්ගේ උස් පහත්කම් ඇති කරන්නේ. පිනට අනුවමයි වෙනස්කම් ඇති වෙන්නේ. පිනට අනුව මේ ඇතිවන වෙනස පැවිදි වුණත් ඒ ස්වභාවය ඒ විදිහටම ඇති වෙනවා කියන කාරණේ මම දරා ගන්නවා. සුමනාවට තවත් ප්‍රශ්නයක් ඇති වෙන සුමනාව අහන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට තව දෙයක් තියෙනවා තව ප්‍රශ්නයක්. මේ දෙන්නම පැවිදි වෙච්ච මේ ස්වාමීන් වහන්සේලා දෙනම කෙනෙකුට සිව්පසය හොඳට ලැබෙනවා. කෙනෙක් බොහොම දුකසේ. හැබැයි උන්වහන්සේලා දෙනමම වීරියෙන් ප්‍රඥාව දියුණු කරලා මාර්ගඵල ලබාගෙන රහත් වෙනවා. මේ භික්ෂුන් වහන්සේලා දෙනමම රහත් වුණාට පස්සේ උන්වහන්සේලාගේ නිර්වාණ ධාතුවේ වෙනසක් තියනවද කියලා ඇහුවා. අන්න එතනදී බුදුරජාන් වහන්සේ වදාළ සුමනාව ඔන්න උතනදී නම් වෙනසක් නෑ කියෝ. නිර්වාණ ධාතුව අසංකතයි. හැබැයි පැවිදි වෙන්න යන මාර්ගය වෙනස්කම් තියෙනවා. කෙනෙක් සුඛාපටිපදා සැප සහිත මාර්ගයක් ඔස්සේ නිවනට යන. පින නැති කෙනා දුක්ඛාපටිපදා දුක් සහිත මාර්ගයක් ඔස්සේ නිවනට යනවා. හැබැයි උන්වහන්සේලා සුඛාපටිපදා සැප සහිත මාර්ගයෙන් ගියත් දුක්ඛාපටිපදා දුක් සහිත මාර්ගයෙන් ගියත් නිවන් අවබෝධ වුණාට පස්සේ නිර්වාණ ධාතුව අසංකතයි. උන්වහන්සේ දැන් ඔබ හිතන්න බුද්ධ ශාසනය තුල සීවලී මහරහතන් වහන්සේ රහත් වුණා. ලෝසක මහරහතන් වහන්සේ රහත් වුණා. ලෝසක මහරහතන් වහන්සේට උන්වහන්සේ බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරේ දුක්ඛාපටිපදා. උන්වහන්සේ පින්ඩපාත ගියක් දාන්නේ ටික නැහැ. පාත්‍රයට ලැබෙන්නේ ලැබුණොත් පිළුණු වෙච්ච දෙයක්. මිනිස්සු බෙදන්න හදනකොට පාත්‍රයේ දාන්නේ පිරීලා වගේ පේනවා. එක්ක අතින් වහගෙන ඉන්නා වගේ පේනවා. එතකොට මේ වගේ පැවිදි ජීවිතය තුලත් බොහොම දුකසීම තමයි උන්වහන්සේට ඒ ධර්ම මාර්ගය වඩා ගන්න ලැබුණේ දුක්ඛාපටිපදා. හැබැයි උන්වහන්සේ රහත් වුණා. සීවලී මහරහතන් වහන්සේ රහත් වුණා. පිරිනිවන් පානකනුත් උන්වහන්සේලාට පිනට අනුව ඒ වෙනස්කම් ජීවිතේ ලැබුණා. ඒ ලැබෙන සිව්පසේ. හැබැයි නිර්වාණ ධාතුව අසංකතයි.
උන්වහන්සේලා දිනමකගෙම එලෙසුන්ගෙන් මිදුණා කියන අවබෝධ ඥානෙ ආසවක්කේ ඥානෙන් උන්වහන්සේලා විමුක්තියට පත්වෙච්ච දෙනම. උන්වහන්සේලා දෙනමම පිරිනිවන් පාල සංසාර ගමන අවසන් කරා. එතනදී නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ කිව්වා. හැබැයි නිවන් දකින්න යන මාර්ගයේ පිනට අනුව කුසලයට අනුව වෙනස්කම් තියෙනවා. අන්න ඒ නිසා පින්වතුනි කවමදාවත් පිනට ගරහන්න එපා. අපි කුසල් විතරයි වඩන්නේ අපිට පින් ඕනේ නැහැ කියලා පිනට ගරහන්න යන්න එපා. ඒ නිසා සැබෑ ලෙසම පිනයි කුසලයයි හඳුනාගත්ත ශ්‍රාවකයා ඒවා තුල තර්ක විතර්ක කර ඉන්නේ නැහැ. අපිට පේනවා සමාජයේ පිනයි කුසලයයි එකයිද මේක දෙකද තර්ක විතර්ක වාද විවාද පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩා ගන්න. ඊළඟට අපි ගත්තාම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පිනම කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. එතනදී නිවන අරමුණු කරගෙන පින් කරනකොට ඒක කුසලයක් බවට පත් වෙනවා. ඒක ධර්ම අවබෝධයේ අංගයක් බවට පත් වෙනවා. එතකොට එතන පිනයි කුසලයයි දෙකම ඇතුළත් වෙනවා. අපි හිතමු කෙනෙක් දන් දෙනවා නිස්සරණ අභ්‍යාසයෙන්. නිවන අරමුණු කරගෙන දන් දෙනවා. එහෙම දන් දීලා ඒ දාණය තුල ත්‍යාගානුස්සතිය වඩමින් එකෙන් විදර්ශනාවට හැරෙනවා. එතකොට ඒ දාණය නිවන් අවබෝධයේ අංගයක් බවට පත් වෙනවා. ඒක පාරමිතාවක්. ඒ ත්‍යාගානුස්සතිය මුල් කරගෙන විදර්ශනා වඩලා යාට නිවන් අවබෝධයට ප්‍රඥාවට හැරෙන්න පුළුවන්. එහෙම නැතුව කෙනෙක් දන් දෙනවා අපි හිතමු අන්‍යාගමිකයෙක්. ලෝකේ දන් දෙන්නේ බෞද්ධ විතරක් නෙමෙයි. අන්‍යාගමිකයෝ දන් පින්කම් කරනවා. ඔවුන් සමහර වෙලාවට ඔවුන්ට පරලොව ගැන නිවන් දකින්න අදහසක් ඔවුන්ට නැහැ. හැබැයි ඔවුන් සමහර වෙලාවට අපිට පේනවා ලෝකෙ නොයි චැරිටි කියලා සංවිධාන පිහිටවා ගන්න. මිනිස්සුන්ට උදව් කරන ඩොනේෂන් දෙනවා කියලා. ඔවුන් ඒ වගේ මොකක් හරි වචනයක් අපි මොකක් හරි චැරිටි එකක් අපේ තියෙන මේ වගේ සමිතියක් පිහිටවලා අපි කරන්නේ මේ දුප්පත් රටවලට පිහිට වෙන එක. අපි වැඩිහිටි නිවාස පවත්වාගෙන යනවා. අපි ආබාධිත අයට පිහිට වෙනවා. අපි ලෝකෙ දිලිඳු රටවල් වලට අපි මෙහෙම උදව් කරනවා. එතකොට මේ වගේ ලෝකේ නොයෙක් ආගමිකයෝ හැබැයි ඔවුන් උපයා ගන්න ධනය එකතු කරලා යම් සංවිධාන පිහිටවාගෙන නොයෙක් විදිහේ සමාජ සේවා වැඩ කරනවා. ඒක පිනක්. දන් දෙන එක පිනක්. එතකොට ඔවුන්ට විශාල පිනක් ජීවිතේ රැස් වෙනවා. ඔවුන් දන් දීම කියන්නේ පිනක්. කාට දුන්නත් පින් රැස් වෙනවා. අපිට පේනවා ලෝකේ බොහෝ රටවල් වල අද බෞද්ධ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල තමන්ගේ හම්බ කරන ආදායමෙන් කොටසක් වෙන් කරලා නොඑක් බෙහෙත් හේත් වෙනුවෙන් එක්ක වකුගඩු රෝගීන් වෙනුවෙන් ලෝකේ අරමුදල් පිහිටවලා තියෙනවා. ඊළඟට නොඑක් මිනිස්සු මැරෙන වසංගත රෝගවලට බෙහෙත් හේත් හොයාගන්න නොඑක් වෛරස් රෝගවලට ප්‍රතිකාර පිණිස මිනිස්සු තමන්ගේ ධනෙ මුදල් වෙන් කරනවා. ඒ වගේ මිනිස්සු නැති බැරි අයට ගෙවල් හදලා දෙනවා, නොඑක් විදියට පිහිට වෙනවා, කැම බීම බෙදලා දෙනවා. ඒ වගේ නොඑක් සමාජ සේවා වැඩ කරන මිනිස්සු ඉන්නවා. එතකොට ඔවුන්ට පින රැස් වෙනවා. හැබැයි ඔවුන් ඒ පින් කරන්නේ එතනින් ඔවුන් කුසලයට හැරෙන්නේ නැහැ. ඔවුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නිවන් දකින සසරින් මිදෙන අදහසක් නැහැ. ඒ නිසා ඔවුන්ට පින තියෙනවා. එතන කුසලයේ නැහැ. හැබැයි අපි ගමු කර්මඵල දන්න, සසර ගමනේ ස්වභාවය දන්න, නිවන ගැන දන්න ශ්‍රාවකයා දන් දීලා එයා නිවන ප්‍රාර්ථනා කරගෙනයි දන් දෙන්නේ. එයා ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ ක්ලේශ ධර්මයන්ගෙන් මිදීම අරමුණු කරගෙන මේ සංසාර ගමනින් නිදහස් වීමම අරමුණු කරගෙන දන් දීලා නිවන අරමුණු කරගන්නකොට ඒක දාන පාරමිතාවක් වෙනවා. ඒක නිර්වාණ අවබෝධයේ පිණිස අංගයක් බවට පත් වෙනවා. ඒ තුලම යාට විදර්ශනාවට හැරෙන්න පුළුවන්. ඔබ අහලා ඇති විසාකාව දවසක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දන් පෙන් දීලා මම ඒ කරපු දානමේ පින්කම් ගැන සිහි කරන්න මගේ හිත ත්‍යාගානුස්සතියෙන් හිත එකඟ වෙනවා කියලා. විසාකාව දන් දීලා භික්ෂුන් වහන්සේලාට උදව් උපකාර කරලා දන් පෙන් දීලා ගිලම් භික්ෂූන්ට බෙහෙත් හේත් පූජා කරනවා, ආහාර පාන දන් දෙනවා, කැඳ දානේ පූජා කරනවා. විසාකාව මුළු සවැත් නුවරම භික්ෂූන්ට කැඳ දානේ පූජා කරන්න අවසර ඉල්ලුවා. ඒ වගේම වැසිසලු භික්ෂුණීන් වහන්සේලාට දියසලු මේ විදිහට විසාකාව බොහෝ දම් පින්කම් කරපු කෙනෙක්. විසාකාව කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කරපු පින ගැන හිතන්න මගේ හිත ත්‍යාගානුස්සතිය තුල එකඟ වෙනවා. ඒ සමාධිය තුල පිහිටලා මම ඒ කරපු දානමේ පින්කම් මෙනෙහි කර මම සතර සතිපට්ඨානෙ වඩනවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩනවා. සතර ඊර්ධිපාද පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. එතකොට තමන්ගේ දානයේ නිවන් අවබෝධයේ අංගයක් හැටියට නිර්වාණ අවබෝධයට හරවගත්ත කෙනෙක්. අන්න එතකොට යාට ඒ දානයේ තුල අතහැරීම තුල අවබෝධයක් තුල කර්මඵල විශ්වාසයෙන් අතහැරීම පුරුදු කරලා
ඒක නිවන් අවබෝධයේ අංගයක් බවට පත් කර ගැනීම තුළ එතන පිනක් තියෙනවා, කුසලයක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින ගැන තවත් විස්තර කරනවා. පුඤ්ඤාභිසන්ද කුසලාභිසන්ද කියලා පෙන්නනවා. අභිසන්ද කියලා සූත්‍ර දේශනාව. එතන බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කෙනෙක් බුදුන් සරණ යනවද එයාගේ ජීවිතේට පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් ගලනවා. කෙනෙක් ධර්මයේ සරණ යනවද දිවිහිමේ එයාගේ ජීවිතේට පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් ගලනවා. කෙනෙක් ශ්‍රාවක සංඝයා මගපලලාභී සරණ යනවද එයාගේ ජීවිතේට තවත් පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් ගලනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රාණඝාතයෙන් වළකිනවද, හොරකමෙන් වළකිනවද, වැරදි කාම සේවනයෙන් වළකිනවද, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවද, එයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් ගලනවා කියලා පුඤ්ඤාභිසන්ද සූත්‍රය බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා මේ පිනයි කුසලයයි එකක් හැටියට විස්තර වෙන අවස්ථාවක් තියෙනවා. ඒක වෙන වෙනම විස්තර කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබ සරලව තේරුම් ගන්න පින කියලා කියන්නේ සංසාරි සැප සම්පත් ලැබෙන දේවල්. හැබැයි සසර දුක් විඳ නිවනට යා ගන්න අපහසු. ඔබ හිතන්න අපායකට වැටුණොත් ආයි කොහේ නිවන් දකින්නද? කෙනෙක් නිරේ වැටෙනවා. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර අපායේ වැටෙනවා. පින නැතිකම නිසා මනුස්ස ලෝකේ උපදිනවා. එක්කෝ මානසික අවුලක් තියෙන කෙනෙක්, එක්කෝ නොයේක් අගහිඟකම් කරදර ලෙඩ රෝග බහුල කෙනෙක්, එක්කෝ කන් ඇහෙන්නේ නැහැ, එක්කෝ උපන්දා ඉඳන් ඇස් පෙනීමක්. ආයි බණ පොතක් කියවන්නද? බණ භාවනාවක් කරන්න. ඉපදිච්ච දවසේ ඉඳන් ඉනෙන් පල්ලෙහා පණ නැහැ. භාවනා කරන්න යන්නද? ආරාම හොය යන්නද? අවුරුත් පැවිදි කර ගන්නවද? නෑ. එතකොට අපිට පේනවා පිනෙන් තමයි Tamanට ධර්මාවබෝධය කරා යන පරිසරය හදලා දෙන්නේ. ඒ නිසා නිවන කරා යන ශ්‍රාවකයාට පින කියන එක අවශ්‍යම දෙයක්. ඒ පින මත පිහිටලා යාට කුසල් දහම් වඩාගෙන නිවනට යා ගන්න පුළුවන්. කුසලයේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරන දේවල්. ඒ නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තනිකරම කුසල් දහම් හැටියට ඔබට විග්‍රහ කරගන්න පුළුවන්. මෙන්න මේ තුල බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධයේ කරා යන ශ්‍රාවකයන්ගේ ප්‍රතිපදා 4 විස්තර කරමින් පෙන්නෝ. එකක් තමයි සුඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා. සසර හොඳට පින් කරගත්ත කෙනෙක්. පින විතරක් නෙමේ ප්‍රඥාවත් වඩපු කෙනෙක්, භාවනාත් කරපු කෙනෙක්. එයාට නිවන් දකින්න ගියාම සුඛා ප්‍රතිපදා නිවනට යන මාර්ගය සැප සහිතයි. කිප්පා විඤ්ඤා සැනින් අවබෝධ වෙනවා. එවැනි අය තමයි උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ ශ්‍රාවකයෝ හැටියට පහළ වෙන්නේ. එක ගාථාව අහලත් සමහරු නිවන් දකින්න. කෙටියෙන් අහන දේ විස්තරාත්මකව වටහා ගන්න දක්ෂයි. බොහෝ වෙලා බණ භාවනා කර විශාල කැපකිරීම කරගෙන අවුරුදු ගණන් දුක් විඳ යන්න අවශ්‍ය නැහැ සමහරුන්ට. බණ අහන ආසනීයම බණ අහලා අවසන් වෙනකොට ධර්මාවබෝධය ලබන අය ගැන අපිට බුද්ධ දේශනාවල අහන්න ලැබෙනවා. කෙටියෙන් ඇහුවත් නිවන් දකින්න අය ඉන්නවා. අන්න එහෙම ප්‍රඥාව බලවත් උපදින්නේ ඒ පෙර භාවනා කරලා විදර්ශනාවටලා පංච උපාදානස්කන්ධේ අනිත්‍ය ගැන හොඳට මෙනෙහි කරලා ප්‍රඥාව දියුණු කරගත්ත කෙනා, කුසල් වඩාගත්ත කෙනා. එතකොට එහෙම කෙනෙකුට නිවන් දකින්න තියෙන මාර්ගයේ සුඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා. සැප සහිත මාර්ගයක් ඔස්සේ ඉක්මනින්ම ධර්ම අවබෝධය ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා තව කොටසක් ඉන්නවා පින් කරනවා. හැබැයි නිවන් දකින්න තාම උවමනාවක් නැහැ. ඉච්ඡර උනන්දුවක් නැහැ. පස්සේ බැරිය කී පින් කර ඉන්නවා. සමහරව හිතනවා දැම්ම නිවන් ගියන්න ඕනේ පස්සේ බැරිය. පස්සේ නිවන් යන්න බැරිය කී පින්ම කරනවා. ප්‍රඥාව වඩන්නේ නැහැ, විදර්ශනා වඩන්නේ නැහැ, අනිත්‍ය මෙනෙහි කරන්නේ. අපිට මේ වගේ පුද්ගලයෝ සමාජය තුළ ඕන තරම් දකින්න ලැබෙනවා. දැන් ඔබ ගන්න සමහර භාවනා වැඩසටහන්. සමහරු ඉන්න භාවනා වැඩසටහන් සංවිධානය කරනවා. එන හැමෝටම කෑම බීම ටික දන් දෙනවා. ඒවට කැප වෙනවා. මිනිස්සුන්ට තේ ටික අල්ලන්න, මිනිස්සුන්ට දානේ ටික දෙන්න, ඒවා සංවිධානය කරන්න, ඒව කරනවා. ඒව කරලා ඒ දිහා බලාගෙන සතුටු වෙනවා. අනේ කොච්චර දෙයක්ද? අද 500ක් භාවනා කරා. අද 1000ක් හිටියා. අද මෙච්චර පිරිසක් බණ භාවනා කරා. අද මං 1000කට කෑම දුන්නා. අද මං 500 දෙනෙකුට ගිලන්පස පූජා කරා. අද මං නිසා කී දෙනෙක් නම් අද දවසේ භාවනා කරාද කියලා පින කරගන්නවා. හැබැයි තමන් බණ අහන්නේ නැහැ. බණ කියන වෙලාවේ තමන් තේ හදනවා. එක්ක බණ කියන වෙලාවේ තමන් වෙන වැඩක් කරනවා. එක්ක එළියට වෙලා කතා කර ඉන්නවා තේ වෙලාව වෙනකම්. එතකොට ඒ කෙනා තමන් භාවනා කරන්න, තමන් විමුක්තිය කරා මාර්ගඵල ලබන්න තමන්ගේ වීර්ය අඩුයි. හැබැයි පින් කරගන්න. එහෙම කෙනෙක් නිවන් දකින්න උත්සාහ කරද්දී යාට ධර්මාවබෝධයට ලැබෙන මාර්ගයේ සුඛාපටිපදා පින් කරගත්ත නිසා නිවනට යන මාර්ගයේ සැප සහිතයි.
හැබැයි අවබෝධ කරගන්න ගියාම බොහෝ කල් වීරිය වඩාගෙන බොහෝ උත්සාහ දරමින් දණ්ඩාභිඥා අවබෝධ හිමින් ටික හිමින් තමයි නුවණ වැඩෙන්නේ. ඔබ දන්නවා සෝන මහරහතන් වහන්සේ බොහෝම සැප සම්පත් බහුල රජ පවුලක රාජකුමාරයෙක් ඉහළ සැප සම්පත් ඇති තැනකින් ඇවිල්ලා පැවිදි වුණා. හැබැයි අවුරුදු 25ක් වීරිය වැඩුවා සමාධි මාත්‍රයක්වත් ඇති කරගන්න බැරුව. එතකොට අපිට පේනවා භාවනා කරන්න ගිහිල්ලා අවසානයේ සක්මන් කරලා යටිපතුල් පැලිලා සක්මනේ ලේ පිරුණා කියන. අන්තිමට දනිස් දෙකෙන් සක්මන් කරා කිය. එතකොට ඒ තරම් අවුරුදු 25ක් වීරිය වඩලා තමයි ධර්මාවබෝධය කරා යන්න උනේ. එතකොට හිතන්න එක ගාථාව අහලා රහත් වෙනයි හිටපු කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු යුගයේ පැවිදි වෙලා බොහෝ සැප සම්පත් ඇති රජපෞලක ඉපදිලා රාජකුමාරයෙක් හැටියටයි සෝන පැවිදි වුණේ. හැබැයි නිවන් අවබෝධ කරගන්න විශාල වීරියක් වඩා ගන්න උන අවුරුදු 25ක් පුංචි කාලයක් නෙමෙයි. එතකොට උන්වහන්සේට නිවන් දකින්න ලැබිච්ච මාර්ගයේ සුඛාපටිපදා සැපසහිත මාර්ගයක්. ඒ වගේම අවබෝධය හැබැයි හිමින් ටික තමයි අවබෝධයට නුවණ ප්‍රඥාව වැඩුණේ. කිප්පාභිඥා නෙමෙයි දණ්ඩාභිඥා මාර්ගය ලැබුණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහරු ඉන්නවා ධර්මාවබෝධයේ පිණිස විදර්ශනාවට මහන්සි ගන්න. පින් කරගන්න උනන්දුවන්නේ කවුරු හරි පින් කරනකොට ඒකටත් කියන ඔය පින් කරලා වැඩක් නැහැ සසර දික් වෙනවා ඔයා භාවනා කරගන්න ඕවා කරලා හරියනවද එහෙම කියලා පින් කරන කෙනාට සමාහලාට බනිනවා ගරහ කරන හැබැයි අපි හිතමු ඇත්තටම යා භාවනා කරනවමයි කියලා හිතන්න එයා දන් දෙන්න උනන්දුවක් නැහැ එයා පින්කම් වලට උනන්දුවක් නැහැ අමායිට බුදුන් වඳින්නෙත් නැහැ එයා එහෙම පින්කම් කරන්න බුදුන් වඳින්න පින්කම් කරන්න වන්දනා කරන්න එහෙම කිසිම ගාණක් නැහැ එයාට ඕනේ පැත්තකට වෙලා භාවනාම කරන්න අපි හිතමු ඇත්තටම යා පැත්තකට වෙලා හැම වෙලෙම ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි කය අනිත්‍යයි මනස අනිත්‍යයි මේ පංච උපාදානස්කන්ධය ගැන පටිච්ච සම්පදාය ගැන විදර්ශනාව මොහොතට වැඩුවාම කියලා හිතන්න. එහෙම කෙනෙක් නිවන් අවබෝධ කරගන්න ගියාම එයාට සසරේ නිවන් දකින්න ලැබෙන මාර්ගය දුක්ඛාපටිපදා සසර පින් කරපු නැති නිසා ප්‍රතිපදාව දුෂ්කරයි දුක් සහිත මාර්ගය. හැබැයි සසරේ ප්‍රඥාව වඩලා භාවනා කරපු නුවණ තියෙන නිසා කිප්පාභිඥා අහපු සැනින් එක ගාථාවිනුත් මාර්ගඵල ලබන්න පුළුවන්. කෙටියෙන් අහලා ධර්මාවබෝධය ලබන්න පුළුවන්. හැබැයි දුකසේ තමයි ඒ මාර්ගය ආගන්න තියෙන්නේ. දැන් ඔබ බාහිය දාරුචීරිය ගැන හිතන්න. දරපතුරු ඇඳගෙන වෙළඳාම යන්න ගිහිල්ලා නැව මුහුදුපත් වුණා. බොහොම අමාරුවෙන් දර කොටයක එල්ලිලා පීනගෙන යන්තම් කැලේකට ආවා. කැලේට ඇවිල්ලා කන්න දෙයක් නැහැ. කැලේ තියෙන කොළ මොනවා හරි අර තියෙන ගහක ගෙඩියක් කොලාතු ටිකක් ඇඳුමක් නැහැ හරියට. එතකොට ඇඳුමක් නැති නිසා කොලාතු ටිකක් තමයි පටලගත්තේ. ගස්වල පට්ට ටිකක් කොලාතු ටිකක් පටලගෙන එතකොට ඔන්න තමන්ගේ ඇඳුම හදාගත්තේ කොලාතු වලින්. මහා කැලේ හැංගි කැලේ මහා දුෂ්කර මේ සැපසහිත ජීවිතයක් නෙමෙයි. බොහොම දුකක් වින්දේ කැලේ. එහෙම ඉන්නකොට වැරදි දෘෂ්ටියක් ඇති වුණා මිනිස්සු ඇවිල්ලා බලනවා මිනිස්සු වඳිනවා දානි භාජන ගෙනල්ලා ඈතින් තියලා යනවා වැඳලා Taman රහත් නොවි රහත් කියලා වැරදි දෘෂ්ටියකට යන්තම් පෙර සංසාරේ කල්යාණ මිත්‍ර දේවතාවෙක් පෙනී ඉඳලා මඟ පෙන්නවා බාහිය ඔබ රහත් නැහැ ඔබ මිනිස්සු රවට්ටන්න එපා ඔබ රහත් වෙන මාර්ගය දන්නෙත් නැහැ අන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සවැත් නුවර වැඩ ඉන්නවා උන්වහන්සේ හොයාගෙන යන්න කියලා මඟ පෙන්නවා කල්යාණ මිත්‍ර දේවතාවෙක් එදා බාහිය කැලෙන් එළියට පැනලා දුවගෙන යනවා පාරක් ගානේ අනේ සවැත් නුවරට යන පාර කියන්න කියලා මිනිස්සු කියනවා තව යොදුන් 100 ගණන් යන්න තියෙනවා කොහේ යන්නද මෙන්න මේ පැත්තෙන් යන්න කියනවා ඉතින් අනේ දුවගෙන යනවා එදා රෑ කොහේ හරි ගහක් යට හරි නතර වෙයි මොනවා හරි දෙයක් පිළුණු වෙච්ච දෙයක් හරි පාරේ වැටලා තියෙන දෙයක් හරි කොහෙන් හරි යමක් කුසගින්න නිවා ගන්න එක්ක තියෙන කොළ ටිකක් හරි කාලා උදේ පාන්දර ආයි දුවනවා ඔය විදිහට දුවගෙන තමයි එදා සවැත් නුවරට ආවේ හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවේ මහා පාරේ දන ගහගෙන අනේ ස්වාමීනි මට කෙටියෙන් හරි බණ ටිකක් කියන්න කියලා මහා පාරේ දන ගහගෙන අර කොලාතු ඇඳගෙන සිවුරක්වත් දරාගෙන නෙමෙයි බුදුරජාණන් වහන්සේ කෙටියෙන් හකුලවල බණ කිව්වා කෙටියෙන් කියපු ධර්මයේ සැනින් අවබෝධ වුණා හැබැයි උන්වහන්සේට රහත් වෙලාවත් වැඩ ඉන්න ලැබුණ නැහැ පෙර කරපු අකුසලෙන් එළදෙනක් ඇනගෙන ගියා මහා පාර අයිනෙම මැරිලා වැටුණා උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට අපිට පේනවා දරපතු ඇඳගෙන මහා කැලේක දුක් විඳලා කේස් රැවුල් වවාගෙන හරියට කෑමක් නැතුව යොදුන් ගානක් දුවගෙන මහා දුකක් ගෙවාගෙන ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනේ.
බණපදේ අහපු ගමන් ධර්මය අවබෝධ කරන්න සසර ප්‍රඥාව වැඩිලා සැනින් අවබෝධ වුණා. හැබැයි පැවිද්දෙක් හැටියටවත් රහත් වෙලා මහරහතන් වහන්සේ නමක් හැටියට සිවුරු දරාගෙන වැඩ ඉන්න බැරි වුණා. ධර්මය අවබෝධ වෙනවත් එක්කම කුලප්පු වෙච්ච එළදෙනක් ඇන්න. එතනම පිරිනිවන් පෑ. එතකොට අපිට පේනවා නිවන් දකින්න ගිය මාර්ගයේ දුක් සහිත මාර්ගයක්. දුක්ඛා පටිපදා. හැබැයි අවබෝධේ පෙර ප්‍රඥාව වඩපු නුවණ වඩපු කෙනෙක් නිසා කිප්පා විඤ්ඤා සැනින් අවබෝධය ලැබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පිනක් නැති කුසලයක් හරියට වඩාගත්තේ නැති කෙනෙකුට නිවන් දකින්න උත්සාහ කරද්දී යාට තියෙන මාර්ගයේ දුක්ඛා පටිපද මාර්ගයත් දුක් සහිතයි. අවබෝධ කරගන්න ගියත් ලේසි නෑ. දණ්ඩා විඤ්ඤා අවබෝධයට නුවණ වැඩෙන්නේ ටිකෙන් ටික හිමීට ලොකු උත්සාහයක් දරන්න වෙනවා. ඒ නිසා අපිට පේනවා දැන් බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල පැවිදි වෙච්ච හැමෝම නිවන් දැක්ක නෙමෙයි. බොහෝ වීර්යය වැඩිව සමහරුන් උත්සාහ කරනවා, බණ භාවනා කරනවා, ආරාමයෙන් ආරාමයට යනවා, බණ අහනවා, විශාල වීර්යයක් වඩනවා. එතකොට අපිට පේන සමහරව අවුරුදු ගණන් භාවනා කරනවා සමාධියක්වත් ඇති වෙන්නේ ටික තමයි නුවණ ප්‍රඥාව වැඩෙන්නේ. මොකද සසර පිනක් නැහැ, කුසලයේ වඩාගෙනත් නැහැ. ඒ නිසා නිවන් අවබෝධයේ කරා යන ගමනේ අපිට එතකොට පේනවා අපි සසර රැස් කරගන්න පිනත් ධර්මාවබෝධය අරමුණු කරගෙන වඩන කුසල් දහම් දෙකම අපිට උපකාර කරනවා. දැන් බලන්න ඔබ දස පාරමිතා ගැනම හිතන්න. පටන් ගන්නෙ දානේ. එතකොට මේ දානේ කියන එක සසර නිවන අරමුණු කරගෙන දන් දෙනවා. එතකොට ඒක දාන පාරමිතාවක් බවට පත් වෙනවා. එතකොට එයා දන් දුන්නා කියලා භාවනා කරන එක නවත්තන්නේ නැහැනේ. එයාට වෙනම තියෙනවා ඒකට ප්‍රඥා පාරමිතාව. එතකොට දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය. එයා දන් දෙනවා, හොඳට සීල් රකින්නවා, කාමයන් අතහරිනවා. ඊළඟට ප්‍රඥා අන්න විදර්ශනා පැත්ත කුසලයේ. එයා අනිත්‍ය මෙනෙහි කරනවා, ප්‍රඥාව වඩනවා, පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරනවා. ඒකත් සසර පාරමිතාවක් හැටියට වඩනවා. එහෙමනම් මම ප්‍රඥාව විතරයි වඩන්නේ, මට දානෙ ඕනේ නැහැ කියලා දානෙ අතහරින්නේ නැහැ. එතකොට දස පාරමී ධර්මම එයා ක්‍රමානුකූලව ධර්මාවබෝධයේ පිණිස වඩනවා. ඒ නිසා දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, කාන්ති, සත්‍ය, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා. මෛත්‍රිය තමයි පින අතර අග්‍රම පින. අනිත්‍ය මෙනෙහි කිරීම තමයි කුසලයේ අතර අග්‍රම කුසලයේ හැටියට පෙන්වන්නේ. ඔබ විදර්ශනා වැඩිම, අනිත්‍ය සිහි කිරීම, ප්‍රඥාව දියුණු කිරීම කුසලයේ අතර අග්‍රම කුසලයේ බවට පත් වෙනවා. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය තුළ පින් කරගන්න, කුසල් වඩා ගන්න. ඔබේ ජීවිතේට සියලු බුදුරු පහළ වෙලා අපිට පෙන්වුවේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න. කුසලස් උපසම්පදා කුසල් වඩන්න, පින් කරගන්න. සචිත්ත පරියෝදපන ඔබේ හිත දමනය කරගන්න, සමත විදර්ශනා වඩන්න. ඒතම් බුද්ධානුශාසන. මේ සියලු බුදුරු පහළ වෙලා අපිට පෙන්වන අනුශාසනාව තුළ පිහිටලා ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන, පින් දහම් කුසල් දහම් බලවත්ව ජීවිතේ දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වතුනි, අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබ රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා දෙවියන් පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ මේ පින්වත් හැම දිනාටම සැලසේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ දෙවිනුවර 103 කණුව අංක 3 නිවසේ පදිංචි නිරෝෂා හින්දා විතාරණ මෑණියන්, ඒ වගේම අයිරා කුරුකුල සූරිය ආච්චම්මා, චමින්ද හින්දා විතාරණ මහතා, දර්ශි හින්දා විතාරණ මහත්මිය, ඒ වගේම චනුති තිවින්‍යා, මින්දි ශවින්‍යා, ඒ වගේම චෙනුල් ශවීන් කියන දරුවන් තමයි අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මේ පින්වතුන් විසින්. ඉතින් මේ හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණේ මේ පවුලේ සියලු දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වය දරන පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙන්නේ දෙවීනා නවිශ්චි දියණියගේ 20 වන ජන්මදිනයේ වෙනුවෙන් ඇයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා, නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා, නැනනුවන පහළ වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනේ. ඒ වගේම 2004 ඔක්තෝබර් 8 වෙනි දින
රෝගාතුරෝ මිය පරලව ගිය අමරදාස හින්දා විතාරණ දයාබර පියාණන්ට සසර ඉවන් රෝග පීඩාවන් නැති නොවි උපෝපං ආත්ම භාවවල දීර්ඝායු සම්පන්නිය සැලසේවා නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ඒ ප්‍රාර්ථනින් පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා මේ පරලෝ ගිය අමරදාස හින්දා විතාන පියාණන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම චනුති තිවිඤ්ඤා මින්දි ශවිඤ්ඤා චෙනුල් ශවීන් කියන දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණය නිදුක් නිරෝගී සම්පන්නිය නැනනුවන ඒ දරුවන්ට පහළ වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවේ ඒ වගේම පවුලේ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු සංසාරගත ඥාති ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාමත් ඔබ නමින් මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කරගන්න. ඒ සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සඳහන් කරන රටදැයි වෙනුවෙන් දීපිදෝ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම. ඒ රණවිරුවන් ඇතුළු සියලු මිය පරලොව ගිය ඔබේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සියලු ඥාතීන්ටත් රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරමු මිය පරලොව ගිය. ඒ වගේම ගරු දේශකයන්න් වහන්සේ ඇතුළු නෙත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාද රැකවරණය උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනාව අද දායකත්වයෙන් දරන පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. එහෙමනම් පින්වතුනි ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින ඔබ හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිසම පාරමිතාවක් බවටම පත් වේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධර්මදේශනාවයි එලෙස ඉරිදසිතේ ප්‍රසපුයේ නිමාවටපත් වුණේ පින කුසලය සහ පින් රැස් කිරීමේ වටිනාකම අපිට අද දවසේදී මනසේ වටහා දුන්න අපේ හැමදෙර අපි ඊළඟ ධර්ම සාකච්ඡාවේදී මේ ආශ්‍රිත තවත් කාරණා සාකච්ඡා කරමු. අපේක්ෂාවෙන් ඔබ රැඳී සිටින්න කෙටි විරාමයක් සඳහායි අපි යමු වන්නේ. නැවතත් අපි සම්බන්ධ වෙන ඉරිදසිතේ ප්‍රසපුයේ ධර්ම සාකච්ඡාව සමග ධර්ම දේශනාවේ අද පින කුසලයේ පිළිබඳව සාකච්ඡා කළා. ධර්ම සාකච්ඡාවට අපිට ඒ කාරණාවට සම්බන්ධවම ප්‍රශ්න අනුශාසනාවන් ලබන්නට පුළුවන් ප්‍රශ්න අසන්නට හැකියාවක් තිබෙනවා. බොහොම ගෞරවයෙන් නැවතවාරය පූජනීය කලිකම ඥානදීප හඳුරන වහන්සේව පිළිගනු ලබන අවසර සම්මානස. අපේ හඳුරන්නේ පින ගැන වහන්සේ වඩාත් විස්තර කරලා දුන්නා. කුසලයේ පිළිබඳව වඩාත් විස්තර කරලා. දැන් පින ජීවිතයට හානියක් කරගන්න අය අපි දකිනවා අපේ හඳුරන්නේ. පින පෙර කරපු පිනක විපාකයක් ලැබිලා පුණ්‍ය විපාක ලැබෙනකොට එයින් ලැබෙන දේවල් එක්ක ඔවුන් පව කරා යොමු වෙන අවස්ථාවන්. මේක මේ සසරේ හැටිද නැත්නම් ඒකත් ඒ පෙර කරපු පින වගේම පෙර සසරේ කරපු පවක කර්ම විපාකයක්ද ලැබිච්ච දේවල් විනාශය කරාම නැත්නම් දුරාචාරය සඳහාම යොදා ගන්නට උත්සාහ දරන්නේ. ඔව් හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තම වරුණ ඒක අපිට ලෝකේ බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නේ අර ලෞකික සම්මාදිට්ඨියක් නැතුව පින් කරපු අයට පිනේ විපාක ලැබෙනකොට එහෙමයි. ලෞකික සම්මාදිට්ඨිය තුල තමයි මේ කර්මඵල ගැන දැනගන්නේ. එයා දන්නවා තමන් හොඳ දේ කරොත් හොඳ විපාක ලැබෙනවා, නරක දේවල් කරොත් නරක විපාක ලැබෙනවා. ඊළඟට තමන් කරන දේවල් තමයි තමන් සංසාරේ අරගෙන යන්නේ. මම පෙර පිනක් කරපු නිසා තමයි මට මේ දේවල් ලැබුණේ. අන්නේ නිසා මම යහපත් විදිහට මේවා පරිහරණය කළ යුතුයි කියලා. තමන්ට ස්විප් එකක් ඇදුණා කියලා හිතමු. මොකක් හරි ලොකු ලාභයක් ලැබුණා, ලොකු ධනයක් ලැබුණා. ඒ ලැබෙන දේ උද්දාමයටපත් නොවි පෙර පිනකින් මට ලැබිච්ච දෙයක් මම මේක නිවැරදිව පරිහරණය කළ යුතුයි කියන තැනට ඇවිල්ලා ඔහු ධර්මානුකූල වෙනවා. ඔහු ධර්මිෂ්ඨ වෙනවා. හැබැයි අපිට පේනවා අර ලෞකික සම්මාදිට්ඨියේ නැති පුද්ගලයා සමහර වෙලාවට පෙර සසරේ කරපු මොකක් හෝ පිනක් නිසා ඔහුට යම්කිසි ධනයක් ලැබෙනවා. හැබැයි ඒකම ඔහුව විනාශේ කරා අරගෙන යනවා. එහෙමයි. අපිට පේනවා සමහර පුද්ගලයෝ එක්කෝ බේබද්ද වෙලා නැත්තට නැති වෙලා අවසානයේ දැන් අර පරණ තැනට වැටිච්චා ඉන්නවා. අන්තිමට ඒ තියෙන දේපලත් නැති වෙලා යනවා. ඊළඟට ජීවිතේට කැසිනෝ ගහලා නැහැ. නිකන් ගමේ බෝරුව ගහපු මිනිස්සයා. දැන් ස්විප් එක ඇදුනට පස්සේ යනවා හොයාගෙන මේ කැසිනෝ තැන් කොහෙද? ජීවිතේට ගිහිල්ලත් නැහැ. එහෙමයි. හැබැයි කවුරු හරි මාර්ගෙන් හරි යනවා ඒව හොයාගෙන. ආසයි ගිහිල්ලා අර ඉහළ සමාජයට යන්න.
ඒ කියන්නේ පුරුදුත් බලපානවා නේද? ඒ පුරුදු කියන්නේ අවබෝධයක් නැතිකම. ඒ අවබෝධයක් නැතිකම නිසා ඕනෙම කෙනෙකුට රවට්ටන්න පුළුවන් නොම ගියවන්න. දැන් බලන්න සමහරුන්ට මේ ලැබෙන දේවල් කවුරු හරි හොරෙක් වංචනිකයෙක් ඊට පස්සේ ඒක අයිති කර ගන්නවා. එක්ක ඊර්ෂ්‍යාකාරයෙක් ලං වෙලා කරන්නේ ඔහුගේ දේපොළ විනාශ වෙන විදිහේ ඔහුට උපදෙස් දෙනවා. මෙහෙම කරමු. එතකොට නැති යාළුවොත් වට වෙනවා. නැති යාළුවෝ නෑදෑයෝ ඔක්කොම වට වෙලා හොයාගෙන ඇවිල්ලා අර පුද්ගලයාගේ ලැබිච්ච දේපොළ වලින් කාලා බීලා විනාශ කරලා ඔහුව බිමටම වට්ටලා ඊට පස්සේ ආයෙත් කවුරුත් නෑ තනි වෙනවා අවසාන. එතකොට අපිට පේනවා මේ වගේ සමහර පුද්ගලයන්ට පෙර පිනකට ලොකු ලාභ ලැබෙනවා එකපාරට ලැබෙන දේවල් තියෙනවා. මේවත් එක්ක වුන් විනාශේ කරා යන හැටි. හැබැයි පහුගිය දවසක මම අන්තර්ජාලේ දැක්කා ලෝකේ බොහොම අසරණව හිටපු මේ අනුන්ගෙන් යැපෙමින් ජීවත් වෙච්ච හිඟන්නු කියලා අපි සාමාන්‍ය කියනවා. යාචකයෝ මෙවැනි කීප දෙනෙකුට ලෝකේ ඩොලර් බිලියන ගණන් තෑගි ලැබිච්ච. ඒ කියන්නේ මේ ස්විප් වැටිච්ච අවස්ථාව. එවැනි කීපයක් තියෙනවා අන්තර්ජාලයේ සඳහන් වෙන උන් කීප දෙනෙක්ගේ තොරතුරු. ඒවා සඳහන් වෙනවා එක පුද්ගලයෙක් කෙනෙකුට වරුණ ස්විප් එකක් වැටෙනවා කියන්නේ සමානලාවට මිනිස්සු කොච්චරනම් ස්විප් ගන්නවද? එතකොට කලාතුරකින් මේ කෝටි ගානකට කෙනෙකුට සමානලාවට මේ අවස්ථාවක් ලැබෙන්නේ. එතකොට මේක සූදුවක්. එතකොට කෙනෙක් මේ සූදුව තුල දිගට සමහර වෙලාවට වැඩිපුරම ස්විප් වල දිනුම් ඇදිච්ච නැති ස්විප් ටිකේ ගාන එකතු කරා නම් ජීවිතේ අරන් තියෙන ලොකු ඉඩමක් කරගෙන ගයක් හදා ගන්න පුළුවන්. සමහර වෙලාවට දැන් මෙහෙ ඉඳලා ඈත පැති වලට යනවා ස්විප් එක අරගෙන ඉන්න. ස්විප් එක ගන්න. ඉතින් ඒ වගේ මේ ඊළඟට ස්විප් එක ගන්න මේ පේන අහන්න යන. දේවාල වලින් ගිහිලා එතනත් හොරුන්ට අහු වෙනවා. එතකොට මේ තමන්ගේ ජය අංක හොයන්න යනවා වෙනම ක්‍රම වලින්. හඳහන බලන්න යනවා. එතකොට දවසේ ජය අංකي බලනවා. බලලා ඊට අදාළ තියෙන ස්විප් ටික ගන්නවා ගිහිල්ලා. එතකොට මේ වගේ සමහරු මේවා ඔස්සේම නොමග යන. හැබැයි මේ අතර ලෝකේ එක දිගට 5-6 වතාවක් ඩොලර් බිලියන ගණන් ඔවුන්ට ඉහළම තෑගි දිනුම් හැටියට ලැබිච්ච එකම පුද්ගලයෝ ඉන්නවා ලෝකේ. එතකොට එවැනි යාචකයෙක් ගැන සඳහන් වෙන අන්තර්ජාලයේ තියෙන ඔහු ගැන ඔහුට 5 වතාවක් එක දිගට එවැනි ස්විප් එක වැටෙනවා ඉහළම පළවෙනි තෑග්ග ලැබිලා ආයි මාස කිහිපයකට පස්සේ ඊළඟට ඔහුටම වැටෙනවා. ඒ වගේ 5 වතාවක්. එතකොට අපිට පේනවනේ දැන් මේක මහ පුදුම පෙර පිනක් කැරකිලා එන එකක් කියලා. ඔව් නැත්නම් එහෙම ලැබෙන්නේ නැහැ නේ. ඔව් දැන් වෙන කෙනෙකුට සමහරුන්ට හිතෙන්න බල අපෝ අපිට නම් එච්චර ලොකු ගාණක් හම්බුනොත් පිස්සුවක් ඇති. එහෙම කියන මිනිස්සු ඉන්නවන්නේ. එතකොට අපිට පේනවා ඔහුටම තේරෙනවා ඔහුට ඔහුව පාලනය කරගන්න බෑ. තමන්ට මුදලෙන් තමන්ව විනාශ වෙයි කියලා ඔහුට ලැබෙන්න කලින්ම ඔහු බය හිතෙනවා. ඔව්. දැන් සමහරුන්ට ගාණක් කිව්වොත් නිකන් මේ ස්විප් එකේ ගාණ මෙච්චරක් තියෙනවා මෙහෙම වැටුනොත් එහෙම මට නම් පිස්සුවක් හැදෙයි කියනවා. එතකොට ඒ වගේ සමහරුන්ට ඒක දැන් සමහර වෙලාවට එහෙම දිනුම් ඇදුනා කියපුවම පපුවේ අමාරුව හැදිලා මැරෙනා ඉන්නත් පුළුවන්. ඔව් එහෙම ඉඳලා තියෙනවා. ඔව් එතකොට අපිට පේන පුද්ගලයාට ලාභේ දරා ගන්න බැරි පුද්ගලයෝ ඉන්නවා. හැබැයි අර යාචකයා ඔහුගේ පෙර පිනකට ඔහුට මේ එක දිගට මේ ඩොලර් බිලියන ගණන් වැටුණට ඔහු කරලා තියෙන්නේ මේ වෙනකොට ඔහු ඒයින් වැඩිම මුදලක් වෙන් කරලා තියනවා ලෝකෙ පිළිකා රෝගීන් වෙනුවෙන්. ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන්. ලෝකේ ළමයින් වෙනුවෙන් ඔය යම් රටවල් වල අප්‍රිකානු රටවල් වල දිලිඳුකම පිටු දැකීම වෙනුවෙන් විශාල අරමුදලක් පිහිටවලා තියෙනවා. එතකොට ඒ වගේ යාචකයන් ඒ නගරවල ඉන්න යාචකයන්ව පුනරුත්ථාපනය කරලා ඔවුන් වෙනුවෙන් අරමුදලක් ආරම්භ කරලා තියෙනවා. එතකොට බලන්න Tamanට ලැබිච්ච මේ විශාල මුදල බුද්ධිමත්ව ප්‍රයෝජනෙයි පිණිස ගත්තේ නැද්ද? අන්න ඒ වගේ ඒ විතරක් නෙමෙයි යාචකයෝ අතර මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඒ වගේ දුකටපත් වෙච්ච අයව පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන පටන් ගන්න තියෙනවා ලෝකෙ. එතකොට අපිට පේනවා මේ සමහර පුද්ගලයෝ ඉන්නවා පෙර පිනක් ලැබුණට පිනට ලැබෙනවා. හැබැයි සසර අර වගේ නොමග ගිහිලා විනාශ කරගන්නේ නැහැ. අවබෝධයක් තුළ පින් කරපු අය. එහෙමයි. යම් කිසි දැන් අපි ගත්තාම මේ පින්පව් එක්ක යන සංසාරේ හොඳට පින් කරගෙන හොඳට ගුණධර්ම වඩාගෙන සසරේ ගියා කියන්නේ. එහෙම යන ගමනේ එක වචනයක් ඇති ඊළඟ ජීවිතේ හිඟන්නේ එක්ක. එහෙමයි. අපිට පේනවා බහලා ඇති එදා බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය සුප්‍රබුද්ධ කුෂ්ටි කියලා. සෝවාන් වුණා. මුළු ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච කෙනෙක්. මේ ඇඟේ පුරාම කුෂ්ඨ හැදිච්ච ඔහුගේ නම සුප්‍රබුද්ධ. හැබැයි ඇඟ පුරාම කුෂ්ඨ. ඒ නිසා මිනිස්සු කිව්වේ සුප්‍රබුද්ධ කුෂ්ටි කියලා. ඔහු මොකද කරන්නේ? තැටියක් අරගෙන ඉතින් පාරක ගයක් ගානේ හිඟමන යනවා.
කුණු බාක්කිවල තියෙනවා. මේවා තමයි ඔහු ආහාර කරගන්නේ. ඔහුගේ කුෂ්ඨ රෝගය නිසා ඔහු හැම වෙලාවෙම මුළු ශරීරෙම මේ ගොරෝසු ගෝනි රෙදි කෑලි වගේ ගෝනි රෙදි කෑලි වලින් මුළු ඇඟම වහගෙන ඉන්නේ. අර කුෂ්ඨ එළියට පේනවට ඔළුවේ ඉඳන් වහගෙන යන්තම් මූණ විතරක් පේන්න මුළු ඇඟේම රෙදි පොරෝගෙන යන්නේ හිඟමනේ යන්නේ කුෂ්ඨ රෝගියෙක් නිසා. මේක පෙර සංසාරේ අකුසලයක්. ඔහු හොඳට පින් කරගෙන ආපු ගමන. පසේ බුදු කෙනෙක් පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දෙවුර වහගෙන සිවුරු පොරෝගෙන පිණ්ඩපාතේ වඩිනකොට පාත්‍රයක් අරගෙන උන්වහන්සේට නින්දාවක් කරා. මොකද ඔය මුළු ඇඟ පුරාම සිවුරු ඔතාගෙන යන්නේ කුෂ්ඨයක් දැඟේ කියලා ඇහුවා. ඒකේ විපාකේ. ඒකේ විපාකේ. ඒ විතරක් නෙවෙයි පාත්‍රයක් අරගෙන මොකද මේ හිඟමනේ යන්නේ හිඟන්නේක්ද කියලා ඇහුවා. එතකොට මේ වගේ ඉදා පසේ බුදු කෙනෙකුට මෙහිම වචනෙන් නිග්‍රහ කරලා නින්දා කරලා රැස් කරගත් අකුසල විපාකෙන් ඊළඟ ජීවිතේ අපායට වැටිලා දුක් විඳලා ඊළඟට ගෞතම බුදුහාඳුරෝ පහළ වෙනකොට මනුස්ස ලෝකෙට ආවා. හැබැයි හිඟන්නේ ඇඟ පුරාම කුෂ්ඨ රෝගී. අර පසේ බුදු කෙනෙකුට නිග්‍රහ කරලා රැස් කරගත් කර්ම විපාකේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දවසක් දහම් දේශනකොට මේ සුප්‍රබුද්ධ කුෂ්ඨي අර පිඟානක් අරගෙන තැටියක් අරගෙන කෑම හොය හොය හිඟමනේ යන ගමන් දැක්ක විශාල පිරිසක් රැස්ලා ඉන්නවා. දන්සලක් වෙන්නේ නැති. හොඳ කෑම දෙන්න තැනක් ඇති. චර මිනිස්සු කියලා අර තැටි අරගෙන සෙනග අස්සෙන් ඉස්සරහට ගියා. යනකොට බුදුරජාණන් වහන්සේ දහම් දේශනවා. උන්වහන්සේ අමෘතේ බෙදෙන තැන. එහෙම වාඩි වෙලා බණ ටික ඇහුවා. බුදුරජාණන් වහන්සේ බණ කියද්දි බැලුවා කවුද අද මේ පිරිස අතරින් ධර්ම අවබෝධය ලබන පින්වන්ත කෙනා? සසර පින් කරපු කෙනෙක් සුප්‍රබුද්ධ කුෂ්ඨි. එතකොට අර 100,000 ගණන් බණ ඇහුවා. බුදු ඇසට යොමුනේ අර සුප්‍රබුද්ධ කුෂ්ඨි. ඔහු අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට සෝවාන් ඵලයටපත් වුණා. එතකොට බලන්න එතනදී ඔහුට ධර්ම අවබෝධය ලබන්න උපකාර වුණේ ඔහු දීර්ඝ සංසාර ගමනේ හොඳට පින් කරලා තිබුණා, කුසල් වඩලා තිබ්බා. නුවණ වඩලා තිබුණා. හැබැයි ඒ නුවණ වඩාගෙන ආවත් වරුණ භයානකකම මාර්ගඵලයක් ලබන තෙක්ම පුතඥේ කැටියට යන සංසාර ගමනේ සමහර වෙලාවට එක වචනික වැරැද්දක් ඔහුව නිරේට ඇදගෙන යන්න පුළුවන්. එහෙමයි. එක සමහර වෙලාවට තමන්ගේ එක පුංචි අඩුපාඩුවක් මරණ මංචකයේ මතුවෙන අපායගාමී අකුසලයක් ඔහුව දුගතිය හෙලන්න පුළුවන්. මේ නිසාම තන්ත්‍රණේ තුන්දොර හැම විටම සංවරව තබාගත යුතුයි කියන්නේ. දැන් අපිට පේනවන්නේ මුගලන් හාමුදුරුවන්ගේ සංසාර ගමනේ අසංකීයකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආවේ අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන. නමුත් උන්වහන්සේ දුසී මාරයා හැටියට කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ මේ මහා බද්ද කල්පයේ පළවෙනි බුදුහාමුදුරු පහළ වෙනකොට එදා බුදුහාමුදුරන්ට නිග්‍රහ කරලා ශ්‍රාවකයන්ට නොයෙක් හිරිහැර කරලා ඒ විතරක් නෙමෙයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිසකට ළමයෙකුට අර දුසී මාරයා පාරයිනේ හිටපු ළමයෙක් ගැඟට ආවේශ වෙලා ගලකින් ගැහුවා කියන හිස පැලෙන්නේ. එතකොට මේ වගේ අකුසලයක් කරලා කෙලින්ම නිරේට වැටුණා. අපායේ පැහිලා අර අකුසල විපාකේ ගෙවලා තමයි ආපහු අපායෙන් උඩට ආවේ. එතකොට අපිට පේනවා පාරමී පුරාගෙන ආවත් අන්තිම මොහොතේ හරි Tamanට ලැබිච්ච සමහර වෙලාවට වරුණ ඒ උපතත් එක්කත් මේක බලපාන. එහෙමයි. දැන් අපි හිතමු කෙනෙක් රජ වෙන්න පිනක් තියෙන්න එපා. අපි සාමාන්‍ය නිකන් රජෙක්ගේ සැප සම්පත් දැකලා මිනිස්සු හිතනවානේ මේ අපේ මහා පින්වන්තයි රජවරු කියලා. ඔව්. හැබැයි සමහර රජවරුන්ට ඒ රජකම ලැබෙන්නේ පිනක් වගේ පෙවුනට කර්මයක් ගෙවන්නේ. ඒක අපායට මාර්ගයක් වෙන්න පුළුවන් ඒ රජකම. එතකොට ඒ රජකම තුල පිහිටලා දැන් Tamanට රාජ්‍ය බලය ලැබෙනවා. Tamanට සැප සම්පත් ලැබෙනවා. කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධිය සියල්ල ලැබෙනවා. මේක පෙර පිනට ලැබුණා කියලා හිතන්නේ. හැබැයි ඔහු පුතඥයෙක් හැටියට මේ ලැබෙන දෙයට උද්දාමයටපත් වුණොත් ඔහු ඒකට මුසපත් වුණොත් අර රාජ උස්නෙන් මුසපත් වෙලා ගියොත් ඊළඟට ඔහු එතන ඉඳන් කරගන්නේ අකුසල් ගොඩක්. පිරිහෙන පැත්තටමයි යනවා. පිරිහෙන පැත්තට යනවා. ඊට පස්සේ ඔහුට Tamanට මේක මම පෙර කරපු පිනක විපාකයක් කියන එක අමතක වෙනවා. මම ධාර්මිෂ්ඨව රජකම් කළ යුතුයි කියන එක අමතක වෙනවා. මම යහපත් දෙයක් කරොත් ඒකේ විපාක අරගෙන මං සංසාරේ යනවා. මම ඊළඟට මැරිලා කොහේ යයිද කියන එක අමතක වෙනවා. හැබැයි ඔහු මේ බලය රැකගන්න සමහර රජවරු නොකරන අපරාධයක් නැහැ. රජකම් කෙරුවත් කලකම් පළ දෙනවා. ඊට පස්සේ විරුද්ධ රජවරුන්ව මරන්න උනත් සැලසුම් කරනවා. එහෙමයි. තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්න, ඔවුන්ව විනාශ කරන්න සැලසුම් කරනවා. සමහර රජවරුන්ට ඒක රාජ්‍ය මදි. අනෙක් රාජ්‍ය අත්පත් කරගන්න සැලසුම් හදන යුද උපක්‍රම යොදනවා. එතකොට මේ වගේ තමන්ගේ මුළු අර පිනකට ලැබිච්ච තනතුර තුල පිහිටලා තමන් අකුසල් කරගන්න.
එතකොට අපිට පේනවා මේ වගේ සමහරු පින නිසාම නොමග යන අවස්ථා තියෙනවා. හැබැයි මේ නොමග යන්නේ Tamanට අර ලෞකික සම්මාදිට්ඨිය නැතිකම, කර්මඵල විශ්වාසය නැතිකම, ධර්මාවබෝධයේ පිනිස සසර ස්වභාවය ගැන අවබෝධයක් තිබුණා නම් ඔහු පින කියන්නේ මොකද්ද? පව කියන්නේ මොකද්ද? කුසල් මොකද්ද? අකුසල් මොකද්ද? හොඳ දේ මොකද්ද? නරක දේ මොකද්ද? මම මේ දේ කරොත් මට යහපතක් වෙයිද? මට අයහපතක් වෙයිද? මේක හොඳට තෝරා බේරාගෙන එයා යහපතේ දෙනවා, කුසලයේ දෙනවා, පිනේ දෙනවා මිසක් ඔහු අකුසලින් බැහැර වෙනවා. අන්නේ හැකියාව ඇති කරගන්න පුළුවන් නම් හොඳ නුවණ තියෙන කෙනා එයා මේ ගමන අර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ගැට සියල්ල ලියාගෙන උපක්‍රමශීලී නුවණක් ඇති කෙනා මේ ගැට ලියාගෙන නිවන කරා යනවා. හොඳයි, මම හිතන්නේ ඔබට වැදගත් වෙන්නේ තේමයි විශේෂයෙන්ම යම් විට Tamanගේ පින නිසා ලැබෙන විපාකයක්, පුණ්‍ය විපාකයක් ලැබෙන මොහොතේ හිත විපලිතර වුණොත් එහෙම විශේෂයෙන් Taman හුරු වූ පරණ කෙලෙස් අහිත තත්වයටම යන්නට හිත යොමු වුණොත් එහෙම ඒ පිනෙහි විපාකය ඔබ අකුසලයක් රැස් කර නැත්නම් පවක් රැස් කරන මට්ටමට මෙහෙව ගන්නට ඉඩකඩක් තියෙනවා. ඒ නිසා මේ කාරණා කෙරෙහි සියුම්ව හිතන්නට, යහපත් දේවල්ම කරන්නට, තුන්දොර නැත්නම් සිත කය වචනේ සංවර කරගන්නට හැමතිස්සෙම හිතන්න ඕන. සමහරලාට එය කරන ක්‍රියාවෙන් වෙන්න පුළුවන්, හිතන දේ තුලින් වෙන්න පුළුවන්, වචනෙන් වෙන්න පුළුවන්, මේ කොමන හෝ ආකාරයෙන් සිදු වෙන්නට පුළුවන් නිසා නිසි සැලකිල්ලක් Taman දෙසට යොදා ගැනීම වැදගත්කමක් තිබෙනවා. හැමදෙරේ ඒක මේ පුණ්‍ය විපාක ගැන ඔබ වහන්සේ සිහිපත් කළා වගේම නොපෙනෙන අදෘශ්‍යමාන කොට්ටාශයන් විසිනුත් මේ පින වෙසින් යම් දේවල් එහෙම පිනට බලපෑම් එල්ල කරන්න පුළුවන්. හැමදෙරේ මම එහෙම අහන්නේ දැන් මලගේ ඥාතියෙකු යම් දේවල් ගෙනත් දෙනවා කියලා අපි හිතමුකෝ. එහෙම මගපා එහෙම කාරණා අපිට ඇහෙනවා සමාජයේ. එහෙම මේ අපේ ආච්චි නැත්නම් සීයා මේ අය නිසා මෙහෙම මට මේවා වුණා, මලගේ ඥාතීන්ගේ උදව් උපකාර ලැබුණා එහෙම කියලා. එහෙම එතකොට ඒ මොකද්ද හැමෝටම පිනක්ද? එතකොට ඒක අකුසලයක්ද මොකද්ද? ඔව්, ඇත්තටම Tamanට ලැබෙන්න තියෙනවා නම්, Tamanට ලොකු පෙර පිනක් තියෙනවා නම් සමහර ලාවට මලගේ ඥාතියෙක් නෙමෙයි සතෙක් මාර්ගයෙන් හරි මොන ක්‍රමෙන් හරි Tamanට ලැබෙන දේ මතුවලා එනවා. දැන් බලන්න සමහරුන්ට ඒ ලැබීම් ලැබිලා තියෙන සමහර ක්‍රම ගැන හොයාගෙන යනකොට සමහර ලාවට සතෙක් මාර්ගයෙන් ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන්. එහෙමයි. එක්කෝ සමහර වෙලාවට මොකක් හරි වෙන හේතුවකට gedara මොනවා හරි මේ වැසිකිලි වල උතුරලා ඒකට වෙන වැසිකිලි වලක් කපනවා. එතකොට මේ කපාගෙන යනකොට ඔන්න ඉල්ලමක් මතුවෙනවා. එතකොට ඒ වගේ තමන්ට පින තියෙනවා නම් මොකක් හරි වැසිකිලි වල හාරන්න ගිහිල්ලා හරි පින මතුවෙනවා. එතකොට ඒ වගේ සමහර වෙලාවට නොසිතන විදිහට ලැබීම් තියෙන සමහරලාට තමන්ට උරුම වෙච්ච දේවල්. හැබැයි තමන්ට පින නැත්නම් අපිට පේනවා සමහරුන්ට එහෙම දෙයක් ලබන්න පින නැහැ. ඒ පින නැති කෙනා සමහරලාට දැන් ওই නිදන් හාරන්න යන්නේ සමහර නැත්තට නැති වෙනවනේ. ඔව්. තමන්ට කිසිම පිනක් නැහැ. තමන්ට සසර පිනක් තියෙන්නේ ලැබෙන්නේ. හැබැයි ඔහු මොකද කරන්නේ? කො ණය වෙනවා හාරනවා. ණය වෙනවා හාරනවා. ඊළඟට ගෙවල් දොරවල් උගස් තියෙනවා හාරනවා. ඉඩ කඩන් උගස් තියෙනවා හාරනවා. අන්තිමට මොකවත් නැහැ, දීපලත් ඉවරයි, ඔක්කොමත් ඉවරයි. අන්තිමට මේක අහුවෙලා ඔන්න වෙන්න තියලා හරි ඊට පස්සේ අහුවෙන පොලිසියට හරි ඊට පස්සේ ගිහිල්ලා හිරේ. එතකොට මේ වගේ ජීවිතේ හැබැයි ලැබීම තියෙන කෙනාට අර දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියන්නේ. ඔව්, ඒ වගේ එනම කොහොම හරි මොන ක්‍රමෙන් හරි ලැබීම තියෙන කෙනාට ඒක නිසි වෙලාවට නිසි විදිහට ඒක ලැබෙනවා. හැබැයි ඔය අමනුස්ස ගනුදෙනු වල ඒක තමයි මම විමසන්නේ. ඔව්, ඇත්තට අමනුස්සයෙක් ගනුදෙනු කරනකොට අමනුස්සයන්ගේ සමහරුන්ට හිතන්න පුළුවන් ඔය මේ අමනුස්සය ඇඟට ආවට පස්සේ සමහරු හිතනවා මට දැන් හොඳ බලයක් තියෙනවා. මට නිකන් හොඳ ශක්තියක් තියෙනවා. මේක මගේ ලොකු පෙර පිනක්. මට දැන් මට මේක තමයි හොඳම ඉල්ලම. එහෙම හිතෙනවා. සමහර විට මේ අමනුෂ්‍යෝ කියන්නේ නැහැ නේ දෙවියෝ කියලා හිතේ. දෙවියන් කියන්නේ කොහේ හරි දෙවි කෙනෙක්ගේ නම අකාසවල් දෙවියන්ගේ වරන් ගත්ත, මේ දෙවියන්ගේ වරන් ගත්ත. ඒකට මේ දෙවිවරු තමයි අපිට උපකාර කරන්නේ. ඉතින් මේ විදිහට හැබැයි ඔහුම දන්නවා මේ ඉන්නේ එක මැරිච්ච ආච්චි, මැරිච්ච තාත්තා, එක්ක බාප්පා කෙනෙක් ඉන්නේ. දන්නවා. හැබැයි මේ බාප්පා වරන් ඇවිල්ලා තියෙන දෙවිවරුන්ගේ. අන්න එහෙම තමයි පෙනී ඉන්නේ. එතකොට මෙන්න මේ ස්වභාවය තුළ ඒ අමනුෂ්‍යයා කියන දේවල් කරනවා, ඔහුට ඉඩ දෙනවා. එතකොට මේ දේවල් තුළ අමනුෂ්‍යයන්ගෙන් උදව් උපකාර ගන්න සැලසුම් කරන අය ඉන්නවා. අවසානයේ ඔහුට විනාශي, ඔහු නොදැනීම ඔහු විනාශේ කරා යන්නේ ඒ තුලින්මයි. එහෙමයි. ඔබට පේනවා ඇති ලෝකෙ මේ දේවල් කරන පුද්ගලයෝ දිහා ගත්තාම ඔවුන්ගේ ජීවිත
ඔවුන්ගේ ස්වරූපය, ඔවුන්ගේ පරිසරය, ඊළඟට ඔවුන් මිය පරලොව ගිය ආකාර ඕවා හොඳට අධ්‍යයනය කරලා බලන්න. බොහෝ වෙලාවට යක්කු බැඳගෙන වැඩගත් අය මැරෙන්නෙත් යක්කු ගහලම. ඒ අමනුෂ්‍ය කරදරයකින්මයි. එක්කෝ ඇස් පුපුරලා, සමහරලාවට තොල් පුපුරලා, ඇස් වලින් ලේ ගාලා, දත් හපාගෙන, දිව හපාගෙන, එක්ක මේ වගේ එක්ක අමනුෂ්‍යයා ගැහුවා කියයි, යකා ගැහුවා කියයි, ඔහුගේ මොකක් හරි මට ගාථා වැරදුනා කියයි. අර මන්තරේ පැටලුණා කියයි. ඒකෙන් යකා ගැහුවා කියයි. ඒකට මොන ක්‍රමෙන් හරි ළඟ තියාගත්ත තමන්ගේ ආරක්ෂාවට හදාගත්ත දේම තමන්ට විපතක් බවට පත් වෙනවා. ඒ නිසා කවදාවත් ඕක වරුණ මෙහෙමයි අර මැරෙක් බොහොම දරුණු පුද්ගලයෙක් ළඟ තියාගෙන ඔහුගෙන් වැජබිලා ඉන්න උත්සාහ කරොත් කොයි වෙලේ හරි ඔහුම තමන්ගේ විනාශේ ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ වගේ තමයි අමනුෂ්‍යයන්ගෙන් උදව් උපකාර ගන්න ගියොත් තමන් අමාරුයි වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ඔබ පින් කරන්න, ඔබ කුසල් වඩන්න, ඔබ ධර්මයේ හැසිරෙන්න. එතකොට ඔබට નિરાයාසයෙන්ම දෙවිවරු ඔබට උදව් උපකාර කරනවා. මෛත්‍රී වඩනකොට ආය අමුතුවෙන් ඉල්ලන්න දෙයක් නැහැ. දේවතා රක්කන්, දෙවියන් යාව ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි හොඳ සීලයක පිහිටලා නිතර දන් දෙන, නිතර පින් කරන කෙනාව එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දිවි දෙවනි කොට ඒ දරුවා ආරක්ෂා කරගන්නේ යම්සේද දෙවියන් ඔහු ආරක්ෂා කරන්නේ මේ විදිහට කියන. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩිනකොට විශාලා මහනුවර ඉඳන් කුසිනාරාවට වඩිනකොට උන්වහන්සේ හදිසියේ නතර වුණා. මෙහෙම යන ගමනේ ওই බේලුව ගම පහු කරගෙන ඊළඟට බෝග නගරය, බණ්ඩගාමයේ, හත්තිගාමයේ ඔය වගේ පහු කරගෙන යනකොට සුනීත වස්සකාර කියන අමාත්‍යවරු පාටලීපුත්‍ර කියන නගරේ නිර්මාණය කරන කාලේ. එදා බුදුරජාණන් වහන්සේ රාත්‍රී ආනන්ද හාමුදුරුවෝ මේ භික්ෂු සංඝයා සමග මේ නගරේ රාත්‍රී නවාතැන් ගත්තා. පාටලීපුත්‍ර නගරේ. එතකොට මේ නගරේ නිර්මාණය කරන සුනීත වස්සකාර අමාත්‍යවරු මේ නගර නිර්මාණේ නගරේ හදාගෙන යන කාලේ. බුදුරජාණන් වහන්සේ රාත්‍රී දකින්නවා. උන්වහන්සේ දිවසින් දැක්කා මේ නගරේ මහේශාක්‍ය දේවතාවරු නගරේ විශාල ගොඩනැගිලි වලට ඉහළ අහසේ අරක් ගන්නවා. ඊළඟට සාමාන්‍ය ගොඩනැගිලි වලට ඉහළ අහසේ මධ්‍යම අනුභව දේවතාවරු අරක් ගන්නවා. ඊළඟට අල්පේශාක්‍ය දේවතාවරු අනික් ගොඩනැගිලි වලට ඉහළ අහසේ අරක් ගන්නවා. එතකොට මේ නගරේම හරියට දෙවියන් එක්ක, තව්තිසා දෙවියන් එක්ක කතා බස් කරලා ඉදිකරන නගරයක් වගේ. බුදුරජාණන් වහන්සේ මේක බුදුවැසින් බලාගෙන රාත්‍රී උදෑසන ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය සුනීත වස්සකාර අමාත්‍යවරු මේ නගරේ ඉදි කරන්නේ හරියට දෙවියන් එක්ක කතා බස් කරලා ඉදි කරන නගරයක් වගේ කියන. මේ නගරේ ඒ ගොඩනැගිලි වලට ඉහළ අහසේ දෙවිවරු අරක් ගන්නවා. එතකොට දැන් ඔබ අහලා ඇති අනාථපිණ්ඩික සිටුතුමාගේ සිටු නිවසට ඉහළ අහසේ දිව්‍යාංගනාවක් කියන විමාන මවාන. සිටුතුමාට උපකාර කරපු අවස්ථා තිබුණා. පස්සේ මේ දිව්‍යාංගනාව සෝවාන් වෙනවා බුදුහාඳුරන්ගෙන් බණ අහලා. එතකොට අපිට පේනවා දැන් අනාථපිණ්ඩික සිටුතුමාගේ ධනෙ විනාශ වෙච්ච වෙලාවේ මේ දෙව්දුව තමයි ශක්‍ර දෙවියන් හරහා අර විනාශ වෙච්ච දීපල ආයි ලැබෙන්න සැලැස්සුවා. මුහුදට ගහගෙන ගිය කහවණු 18 කෝටියක් මේ දිව්‍යාංගනාව ශක්‍ර දෙවියන්ගේ අවසරයක් ගෙනල්ලා ආයමත් ගබඩාවලට පිරෙව්වා. ණයට අරන් ණය නොදී ඉන්න ණයකාරයෝ ඉදිරියේ පෙනී ඉඳලා ණය ලැබෙන්න සැලැස්සුවා. එතකොට දෙවියන්ගේ උදව් උපකාර ටික ලැබුණා. ඒ මේ අනාථපිණ්ඩික සිටුතුමා දේවාලයක් කරලා නෙමෙයි. මරමක් අරගෙන නෙමෙයි. සිටුතුමා වරන් අරගෙනවත් මේ දෙවියන්ට වෙන මොනවත් කරලා නෙමෙයි. සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. බුදුන් සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝුන් සරණ ගියා, බණ භාවනා කරගෙන ධාර්මිෂ්ඨව දම්පින්කම් කරගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරා. එහෙම ධර්මයේ හැසිරෙනකොට දෙවියන් උපකාර කරනවා. ඒ නිවාසයේ ඒ භූමි දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා. ඒ භූමිය වලට ඉහළ අහසේ දෙවියන් අරක් ගන්නවා. ඒ අයට ඉෂ්ට දේවතාවරු, ආරක්ෂක දේවතාවරු ඔවුන්ගේ ආරක්ෂාවට, ඔවුන්ගේ උපකාරයට ඔවුන්ට ලං වෙනවා. පින් කරන කෙනාට. හැබැයි අකුසල් කරන, පාපී ජීවිතයක් ගත කරන, පංච දුෂ්චරිතයේ දෙන කෙනා මොනතරම් දේවාල ගානේ ගිහිලා දෙවියන්ගෙන් ඉල්ලුවා. ඔහුගේ චරිතයට ගැළපෙන අර අමනුෂ්‍ය යක්කු පෙරේතයෝ තමයි ඔහු වටා එකතු වෙන්නේ. ඒකට හේතුව මේක ලෝකේ තියෙන ධාතු ස්වභාවයක්. දැන් අපි ගමු බේබද්දෙක් එක්ක ඇසුරු කරන්න කැමති හොඳට බණ භාවනා කරන සිල්වත් උපාසකෙක්. වචනයක් දෙකක් කතා කරයි පුද්ගලයාද ගැන දැනගත්ත ගමන් මග අරිනවනේ. ඒක නෙවෙයි. බේබද්දට එකතු වෙන්නේ තවත් බේබද්දු කොටක්. ඒ වගේ දුරාචාර දුස්සීල ජීවිතයක් ගත කරන කෙනාට ගැළපීලා යන්නේ ඒහා සමාන අකුසල් කරපු අමනුෂ්‍යයෝ. ඒවට ඇලුම් කරන අය.
මත්පැන් වලට ආස කරන, ඒවට ඇලුම් කරන, දුස්සීලයට ගත කරන, අකුසලයට නැඹුරු වෙච්ච යක්කු අමනුෂ්‍යය තමයි ඔහුවට එකතු වෙන්නේ. මොකද ධාතු ස්වභාවයෙන් මනසේ තියෙන චෛතසිකයන්ගේ ස්වභාවයේ සමානත්වයක් තියෙනවා. එහෙමයි. හැබැයි පින් කරන කෙනා, දන් දෙන කෙනා, සීල රකින්න කෙනා, භාවනා කරන කෙනා, නිතර බුදුන් අදිනවා, බුදු ගුණ කියනවා, gedara පිරිත් කියනවා, ධර්මානුකූල ජීවත් වෙන කෙනාගේ මනසේ ස්වභාවයයි දෙවියන්ගේ මනසේ ස්වභාවයයි සමානයි. දෙවියන් දිව්‍ය ලෝකවල උපදින්නේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩලා. ඒ ගුණ ධර්මම වඩන අය මනසෙන් මනුලව හිටියත් මනුස්ස දේව කියන දෙවියන් හා සමානයි මිනිස්සෙක් වුණාට. එතකොට දෙවිවරු එයාට ලං වෙනවා. දෙවියන් එයාව ඇසුරු කරන්න කැමතියි. එයාට උපකාර කරන්න කැමතියි. එයා අමුතුවෙන් දෙවියන්ගෙන් උදව් ඉල්ලුවත් නැතත් එයාගේ චරිතයට ගැළපෙන අය එයාට වටා එකතු වෙනවා. දැන් බලන්න හොඳට සීල් ගන්න උපාසකයෙක්ගේ ඔබ හොඳට බලන්න එවැනි හොඳට බණ භාවනා කරන, පින්කම් කරන, සීලවන්ත ජීවිතයක් ගත කරන කෙනෙක් ඇසුරු කරන අය හොයලා බලන්න. ඔහු ඇසුරු කරන්නේ අර වගේම අය. බණ භාවනා කරන, ධර්ම මාර්ගයේ හැසිරෙන, ගුණ ධර්ම වඩන, පිනට කැමති, දන් දෙන්න කැමති, සීල් රකින්න කැමති අය තමයි ඒ අයගේ යාළුවෝ. මොකද ඒක මනුලවත් තියෙනවා, දෙවියන් අතරත් තියෙනවා. ලෝකේ සමාන චරිත ලක්ෂණ තියෙන අයත් එක්ක එකතු වෙනවා. හවුදල් සමහර කියනවා මේ දෙකම බැලන්ස් කරගෙන තියන්න ඕන. මේ වගේ දේවලුත් කෙරෙන්න ඕන, නැත්නම් සමාජයෙන් කොන් වෙනවා, මේවත් තියාගන්න ඕන අපේ ආධ්‍යාත්මික සුවතාවයට. මේ වගේ දේවල් වුණා මේ දෙක බැලන්ස් කරගෙන ගියාම හරි. ඒකටම දැන් මේ බැලන්ස් කිරීම කියන වචනේ තුල තියෙනම කපටිකමනේ. ඒ කියන්නේ ලෝකෙට එක මූණක් පෙන්නලා අපි එක විදියකට ඉන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ අපිට මේ දෙපැත්තම බේර ගන්න ඕනේ. අපිට ඒ කියන්නේ අපි නිකන් සිල් රකින්නවා කියන එක අපි දන් දෙනවා ඒවත් හරි. නමුත් අපේ මේ පැත්තත් අපිට ඒ විදියට ඕනේ. ඒ තමන් රවටා ගැනීමක් නේ. ඒ කියන්නේ තමන් රවටා. එතකොට එයාට ලං වෙන්නේ අර වගේම වංචනිකයෝ, හොරු, ඒ වගේම වංචනික පිරිසක් තමයි ඔහුවට අයින්නේ. එහෙමයි. ඒ කියන්නේ තමන්ගේ චරිතයට ගැළපෙන අයම තමයි ලං වෙන්නේ. හොරාට ලං වෙන්නේ හොරු ටිකක්. වංචනිකයට ලං වෙන්නේ වංචනිකයෝ ටිකක්. කපටියට ලං වෙන්නේ කපටියෝ ටිකක්. එතකොට අර වගේ චරිත කීපයක් රඟපාන පුද්ගලයා වටා ලං වෙලා ඉන්නේ ඒ වගේම චරිත කීපයකින් ජීවත් වෙන කපටි වංචනික පුද්ගලයෝ. අවංක යාළුවෝ, අවංක මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ ලබන්න නම් තමන් ඊට සුදුසු ගුණධර්ම ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕන. හොඳයි. අර පැරණි කියමන් කිහිපයක් මතක් වෙනවා. සමහර පැරණි කියනවා කිරි දීලා හදාගන්නයි කිරි දීලා හදන්න හොඳ නෑ කියලා. හාමුදුරුවෝ කිව්වාගේ මනුෂ්‍යයන්ගෙන් අර උදව් උපකාර අරගෙන ඒ වගේව හිතනකොටම අපි කිරි දීලා නැත්නම් අපි අදන වඩන යම් පුද්ගලයෙක් ඉන්නවනම් ඒ විපාකෙම එන්න පුළුවන්. ඒ වගේම අර තව කතාවක කියනවා හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වදී කියලා. මේවේ නිකන් නෙමෙයි මේවා කියන්නට ඇත්තේ දාකාලීනව. මොකද එදා 550 ජාතක පොත් වහන්සේ, පිරුවාණ පොත් වහන්සේ කෙරෙහි ලොකු ගෞරවයක් අපේ බෞද්ධයෝ තුල තිබුණා. ඒ අය මේව පරිශීලනය කරලා ලැබුණු යම් තාක් දැනුමක් නිසා මේ වගේ කාරණා ගොඩනැගෙන්නට ඇති. ඒ නිසා ඊළඟට දැන් සාමාන්‍ය වරුණ මෙහෙම හිතන්නේ අපි දකිනවා ලෝකේ දැන් ගෙවල් වල බල්ල කූස ඇති කරනවානේ. එහෙමයි. එතකොට සමහර බලු වර්ග ඉන්නවා, කැලෑවල් වල ඉන්නවා වයිල්ඩ් ඩොග්ස් කියලා. කියන්නේ මේ අර දඩයම් බල්ලෝ. ඔව් දඩයම්. ඒ කියන්නේ මිනිමස් කන මිනිස්සෙක් හම්බුනම මරාගෙන කනවා. කවුරුත් ගෙවල් වල ගෙනල්ලා ඇති කරන්නේ නැහැ. ඔව්. එතකොට අනේ පව් මේ සතානේ පව් කියලා නයි පැටියෙක් ගෙනල්ලා ඇති කරනවාද? එතකොට පොළොම් පැටව ගෙනල්ලා ගෙවල් වල කිරිපෝකෝ ඔළුව අත ගගා තියාගෙන ඉන්නවද? නැහැ. මිනිස්සෙක් සතෙක් ඇති කරත් ඇති කරන්නේ කරුණාවෙන්. එතකොට බල්ලෙක්ගේ උනත් මිනිස්සු බලන්න බල්ලම තමයි. හැබැයි කැමති අර ලස්සන පූල් පිරි ටිකක් හුරතලයට හැදෙන. ඒ කැමති Tamanට කැමති ඒ වගේ Tamanට කරදරයක් නැති ඇහැට ප්‍රියයි සමහර වෙලාවට ඒ වගේ හොඳ සතෙක් තමයි සතෙක් හැටියට ලං කරගත්තා ලං කරගන්නේ. එහෙමයි. ඉතින් එතකොට අපිට පේනවා කවදාවත් අමනුස්සයෙක්ගෙන් ලං කරගෙන Taman උදව් උපකාර ගන්න යනවා කියන්නේ Tamanොත් ඒහා සමානව පුද්ගලයෙක් විය යුතුමයි. එතකොට ඒක Tamanට අනතුරක්මයි. Tamanගේ විනාශේ ලං වෙන්නේ ඒ හරහාමයි. හොඳයි. ඒ වගේම හාමුදුරනේ දැන් ඔබ වහන්සේ මේකේ පුනා කියපු කාරණාවක් තමයි හොඳට අවබෝධයෙන් යුක්තව පින්කම් කරන්න, කුසල් දහම් කරන්න කියන කාරණය. දැන් පින් කරන්න යොදා ගන්නා ක්‍රමය අපේ හාමුදුරනේ පිනට හේතුවක් වෙනවාද? සමහරු දුරාචාරයම කරලා ඒකෙන් පිනක් කරනවා. සමහරු අනුන්ගෙන් හොරකම් කරගෙන ඇවිල්ලා පින්කමක් කරනවා. ඒ වගේ විවිධ සමහරු ධාර්මිකව හම්බ කරගත්ත දේෙන් තමයි පින්කම කරන්නේ. තව සමහරු තමන්ගේ බිරිඳට තමන් හම්බ කරගත්ත දේෙන් පින්කම් කරන්න දීලා තමන් යන්නේ නැතුව කියනවා බිරිඳ කරාම මම දුන්නාම ඒකේ විපාක මට තියෙනවා කියනවා. මේ වගේ විවිධ අර්ථ තියෙන නිසා මේක නම් පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න අපිට. ඔව් ඇත්තටම දැන් අපිට පේනවා
කෙනෙක් පින්කම් කරනකොට ඒ පිනේදී දැන් ওই සක්‍ර දෙවියෝ මනුස්ස ලෝකෙට හැරිලා වඳින ගාථාවක් තියෙනවා. දවසක් සක්‍ර දෙවියෝ මාතලීට කියනවා මාතලී මේ මගේ රතේ සූදානම් කරන්න කියන නන්දන වනයේට යන්න. මාතලී රතේ සූදානම් කරනකොට බැලුව සක්‍ර දෙවියෝ ටිකක් පරක්. මොකද කියලා ගිහින් බලනකොට සක්‍ර දෙවියෝ මනුලොවට හැරිලා වඳිනවා. මාතලීට අදාහ ගන්න පුළුවන්කමක් නැහැ මේ දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන්ට සතරවරන් දෙවියොත් ගරු කරන වන්දනා කරනවා. මේ තරම් මහා පිං ඇති මහා බල සම්පන්න සක්‍ර දෙවියන්ගෙන් වැඳුම් ලබන්න තරම් මනුලොව ඉන්නේ කවුද? ඒ වෙලේ මාතලී අහනවා සක් දෙවිඳුනේ ඔබ වහන්සේ වගේ මහා පිං ඇති උත්තමයෙක්ගේ වන්දනා ලබන්න මනුලොව ඉන්නේ කවුද කියලා. පළවෙනි ගාථාවෙන් සක්‍ර දෙවියෝ කියන මේ මනුස්ස ලෝකේ ඉන්න සීලවන්ත සමාධිය වඩන ප්‍රඥාව වඩන නිවන් මඟ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණීන්ට මං නමස්කාර කරනවා කියලා. ඒ පළවෙනි එක. දෙවනි ගාථාවෙන් කියන්නේ යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරම් පෝසෙන්ති තන් නමස්සාමි මාතලි. අන්න යේ ගහට්ටා පුඤ්ඤකරා ගිහි ජීවිතේ ගත කරන පින් කරන අය ඉන්නවා. සීලවන්ත උපාසකා. ඒ අය ඒකාන්තයෙන් හොඳ පන්සිල් රකින්න සීලවන්ත උපාසකයෝ. ඒ විතරක් නෙමෙයි ධම්මේන ධාරම් පෝසෙන්ති. ධාර්මිෂ්ඨව හම්බ කරනවා ධාර්මිකව තමන්ගේ අඹදරුව පෝෂණය කරගන්න. තන් නමස්සාමි මාතලි මාතලි ඒ අයට මම වන්දනා කරනවා. එතකොට බලන්න ওই ගාථාවේ දෙවියන් පවා වැඳුම් පිටුම් කරන්නේ හොරකමෙන් වංචනිකව හම්බ කරගෙන දරුව පෝෂණය කරන අයට නෙමෙයි. හොරකමෙන් වංචනිකව හම්බ කරලා රටට පේන්න පින්කම් කරන අයට නෙමෙයි. එතකොට එතන තමන් පින් කරන්නත් ඕනේ හොඳ සීල ගුණ දහම් ඇති සීලවන්ත ජීවිතයක් ගත කරන්නත් ඕනේ ධම්මේන ධාරම් පෝසෙන්ති. ධාර්මිෂ්ඨව ජීවත් වෙමින් ධර්මානුකූලව අමුදරුව පෝෂණය කරගෙන ධර්මානුකූල යහපත් ජීවිත ගත කරන්න ඕන. අන්න දෙවියන් කරු කරන කාරණේ. එතකොට ඒ වගේ ලෝකේ අපිට පේනවා මිනිස්සු දැන් අපි ගමු කෙනෙක් හිතනවා හොරකම් කළා දානයක් දෙන්න හිතනවා. සමහරවිට ලොකු හොරෙක් හිතන්න පුළුවන් මම ලොකු හොරකමක් කරා. මේක ඉතින් කරාට මොකද මේක මහා බලපත්තල විපාකයක්. ඒක ගෙවා ගන්න මොනවා හරි දානයක් හරි දෙන්න ඕන කියලා අපි ගමු කෝටියක් හොරකම් කරලා ලක්ෂයක් වියදම් කරලා ලොකු දානයක් දෙනවා. හිතා ගන්න බැරි වගේ ලොකුවට දාන දෙනවා. ලොකුවට දාන දෙනවා. දැන් මිනිස්සු හිතන අනේ දානපතියා මොකක් හරි නමකුත් දෙන්න පුළුවන්. අම්මානක් දෙනවනේ. දානපති, දාන සාගර, දාන දජ මෙහෙමනේ නේ. දාන බන්දු. එතකොට මේ වගේ විශේෂ ගෞරව නාමත් හම්බෙනවා. දැන් ඉතින් ලොකු දානපතියා. හැබැයි හොරකමේ විපාකේ වෙනම හම්බෙනවා. දීපු දාන විපාකෙත් හම්බෙනවා වරුණ. ඒක නැති වෙන්නේ නැහැ. හොරකමේ විපාකෙත් හම්බෙනවා. දාන විපාකේ වෙනම හම්බෙනවා. එතකොට හොරකමෙන් දානේ වහගන්න පුළුවන් මේ අර කපා ගන්න පුළුවන්කම අකුසලෙන් කුසලයේ හොරකමට දාන කැපිලා යනවා වගේ එහෙම එකක් වෙන්නේ නැහැ. ඒකේ විපාක වෙනම හම්බෙන මේකේ විපාක වෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් දැන් සමහරව තරහකාරයෙක් ඉන්නවා. හතුරෙක් ඉන්නවා. නොයේ දැන් උපක්‍රම යොදනවා. අන්තිමට හිතන කොහොම හරි මරන්න හරි තියනවනේ. එහෙම හිතන්න පුළුවන් මිනිස්සෙක්. දේශයේ බලවත් වුණාට පස්සේ මිනිස්සු මහ විශාල අපරාධ වලට පෙළඹෙනවා. දැන් ඕක සමහරු කරන්නේ මේක අහුවෙන්නේ නැතුව කරන්නේ කොහොමද? නිකන් මිනිස්සෙක් ලව්ව මරවන්න කියොත් එක්ක නිකන් තමන් අහුවෙන්න පුළුවන්. උසාවියෙන් හරි බේරෙන්න පුළුවන්. හුනියමක් කරන්න පුළුවන්. මේක උසාවියට ගෙනියන්න බෑනේ. නූලක් පැන්නුවා එක්ක කොහේ හරි බොනික්කෙකුට කටු ගැහුවා එක්කම හරි පුහුලෙකට කට්ටක් ගැහුවා. ඔය වගේ මේ උසාවියට ඉදිරිපත් කරන්න බෑ නඩු බාන්න හැටියට. ඊට පස්සේ තොයි තට්ටුව ගෙනියන්නත් බෑ. දැන් යනවා දේවාල ගාන යනවා. දේවාල ගාන ගිහිල්ලා ඉතින් සමහර වෙලාවට ඔය මම හිතන්නේ වරුණ දැන් ඔය හොඳ වැඩසටහනක් ඔය ගිහිල්ලා ඔය පොල් ගහන්න තැන්වල එහෙම ගිහිල්ලා පොඩි මයික් එහෙම තියලා ඒ බැලුම් ගලීමත් කරනවා ඒ වැඩේ. රෙකෝඩින් කරන්න එහෙම පුළුවන් නම් සමහර ඒ කියන දේවල් අර වවුලුවේ තියාගෙන පොල් ගෙඩිය මේ කැලිලා කෑලි යනවා වගේ මේ හිස් කබල කෑලි ඔහොම තමයි මිනිස්සු. ඒ කියන්නේ මේ කොහොම කියනවද මන්ද? සමහර ඇඟ හිරි වැටෙනවා පැත්තකට අහගෙන ටිකන් ගිහිල්ලා දන්නේ වගේ අහක බලාගෙන හරි අහගෙන ඉන්නවනේ මේ මිනිස්සුන්ගේ මනසේ තියෙන ද්වේෂය, වෛරය, තරහ. හැබැයි ඒ පුද්ගලයා බුදු පිළිම ළඟ පෙරලෙන හැටි. සාදු කී මල් අරගෙන ඔළුවේ තියාගෙන යන හැටි. හැබැයි අර ද්වේෂය, වෛරය බලවත් වුණාට පස්සේ හතුරන්ට දෙස් දෙන හැටි, ඊළඟට පොල් ගහන හැටි, ඕන් විනාශ කරන සැලසුම් හදන හැටි. සමහරවිට හිතුවොත් දැන් අපි ගමු කවුරු හරි කියන්න පුළුවන් අප්පෝ දැන් ඕවා කරලා මේ මිනිස්සයා මැරුණොත් එහෙම කොච්චර පවද්ද? මං හරකෙක් නිදහස් කරනවා. අන්න එහෙම හිතනයි ඉන්න පුළුවන්.
ඒ කියන්නේ ඒක ගැලවීම දුක මිනිහක් මරලා හරකෙක් නිදහස් කරපුවා වැඩේ හරියනවා කියලා හිතෙන්න පුළුවන්. එතකොට මිනිහ මරුමට හරක නිදහස් කරපු එක ඒකට මේක කැපුණා ඉවරයි. හැබැයි අර කරන මිනිමරු දැන් වරුණ රටේ නීතියේ මිනිමරුමක් නොවුනට කර්ම විපාකෙන් ඒක අපරාධයක් වෙනවා. තමන්ගේ චේතනාව තුළ දැන් හිතන්න පුද්ගලයෙක් විනාශ කරන්න කෙනෙක් හිතන්න පුළුවන් නෑ. ප්‍රාණඝාතී සම්පූර්ණ වුණේ නෑ. එහෙමනේ සමහරව හිතන්නේ ඔන්න සතෙක් කියලා දැනගන්න ඕනේ. ඕවා ගලපනවනේ. මරන්න උපක්‍රමයක් වෙදන්න ඕනේ. ඊළඟට ඒ හේතු කරගෙන මැරෙන්න ඕනේ. චේතනාව ඉන්න ඕනේ. රටේ නැතිව කලපල දැන් ඕක නෑ. මම නිදහස් කියලා හිතන්න පුළුවන්. හැබැයි ඔබට අනුන් නසන්න ඕනේ කියන සිතුවිල්ල පහළ වෙච්ච මොහොතේ ඉඳන් හිතට ආපු පාපී චෛතසික ප්‍රමාණය කොච්චරද? ඒතර කොච්චර විශාල චෛතසික ප්‍රමාණයක් හිතෙන් හිතනවද දවල් රැය තිස්සේනේ? ඒකේ විපාකේ තියෙනවා. ඒවැ විපාකේ ඒ අකුසල සිතුවිලි වල භයානකකම ඒකේ විපාකේ කොච්චර Tamange පස්සෙන් එනවද? ඒ නිසා අපි කෙනෙක් ගැන ද්වේෂයෙන් වෛරයෙන් හිතනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වෙන්නේ Taman තමාව නසා ගැනීම. ඒ නිසා අනුන් ගැන ද්වේෂ කරන පුද්ගලයා සියල්ලට පෙර නසාගන්නේ තමා. ඒ නිසා යකඩයක හටගන්න මලක යකඩයක් විනාශ කරනවා වගේ තමන්ගෙම හිතේ හටගන්න ද්වේෂය, වෛරය, තරහව තමන් විනාශේ කරා අරගෙන යනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කෙනෙක් එවැනි අකුසල් කරනකොට ඒකේ විපාකෙ වෙනම හම්බ වෙනවා. හරක් නිදහස් කරලා හරි, සතු නිදහස් කරලා හරි, කුරුල්ල නිදහස් කරලා හරි, කකුලෝ නිදහස් කරලා හරි මොනවා හරි පින් කරනවා නම් ඒකේ පින වෙනම හම්බ වෙනවා. ඒ විපාකේ නැත්නම් ඒ පුණ්‍ය විපාකේ කියවන්නේ සමහරවිට අකුසල් කරපු එකේ විපාකේ ආත්ම ගානකට පැකලවන්න පුළුවන්. ගානකට දිගට සංසාරේ යන්න වෙනවා. ඉතින් ඒ වගේ Tamanට සසරේ මේවැ විපාක දිගින් දිගට අපි යමක් කරා නම් ඒකේ විපාක අපි කරා එනවා. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. ඒ නිසා මේක හොඳට හිතන්න. හිතලා පුළුවන් තරම් එකයි බුදුවරු පහල වෙලා පෙන්නලා දෙන්නේ අකුසල් කීපයකින් වළකින්න කියලා නෙමෙයි තියෙන්නේ. සබ්බ පාපස්සා කරන. සියලු පාපී අකුසල් වලින් වළකින්න. එහෙමයි. කුසලස් උපසම්පදා. එකක් දෙකක් තුනක් නෙමෙයි. කුසල් වඩන්න පුළුවන් තරම් කුසල් දහම් වඩන්න පින් කරත් බුදුරජාණන් වහන්සේ පෙන්න කවදාවත් මේ පින පුංචි ඕක නම් වැඩක් නැහැ කියලා පින අතහරින්නත් එපා කියලා. පිනට ගරහන්නත් එපා. පිනට නිඳා කරන්නත් එපා. පුංචි පින හරි රැස් කරා. භාජනයකට ජලයේ බිඳුව වැටලා භාජනයක් පිනෙන් පිරෙනවා වගේ පුංචි පින හරි රැස් කරා. ඒ නිසා හැම වෙලෙම අකුසලෙන් වළකින්න කුසල් වඩන්න පින් කරා. සමහර වෙලාවට බෝමලුවක් සුද්ධ කරන්නේ. චෛත්‍ය මලුවක ගිහිල්ලා මේ තනකොළ ටිකක් උගුල්ලන එක. ඔබට හිතෙන්න පුළුවන් මේව පොඩි දේවල්. හැබැයි ඒවා මහ විශාල පිනක් හැටියට බලවත් වෙන අවස්ථාවල් ඉන්න පුළුවන්. ඒ නිසා ලැබෙන හැම මොහොතෙම පිනක් කරන්න කුසලයක් වඩන්න. අපි බෞද්ධයෝ විදිහට අපි හරි වාසනාවන්තයි. අපි කරන පින කුසලයට හරවගන්න අපිට යම් දෘෂ්ටියක් තියෙනවා. නැත්නම් ඒක මේ සම්මාදිට්ඨියක් තියෙනවා. අපි එවැනි මට්ටමකට හිත හසුරව ගන්නට හැකි පිරිසක්. මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය තුළ එවැනි භාග්‍යයක් ලැබපු අපි මේ වගේ කාරණා නිසියාකාරයෙන් ගලපා වටහාගෙන අවබෝධයෙන් යුක්තව තමන්ගේ ජීවිතයත් එක්ක එකතු කරගැනීමේ වැදගත්කමයි තිබෙන්නේ. ඒ නිසා තමන්ට ලැබෙන හැම මොහොතකම කරන පින කුසලයක් බවට පත් කරගන්න, නිවන් අරමුණක් බවට පත් කරගන්න ඔබට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමදෙරේ වැනි අවස්ථාවන් අපි මේ වැඩසටහන ඔස්සේ අනන්තවත් අපේ ශ්‍රාවකයන්ට උදාපත් කරලා තිබෙනවා. ඊයේ දවසේ කටින පින්කම් පැවැත්වුණා හොරණ සීල සුවර්ණයේදී ලබන සතියේ සෙන්සුරාදීද net කටින මහා පින්කම් පැවැත්වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම බක්කුල මහා සෑයත් එක්ක අප්‍රමාණ කුසල රැස් කරගන්න අපේ ශ්‍රාවකයෝ මේ අවසාන විනාඩි කිහිපයේදී අපි ඒක පිළිබඳව සිහිපත් කරනවා. ඔව් ඇත්තටම වරුණ දැන් බක්කුල මහා සෑයේ ඉහළ කටයුතු ටික ආරම්භ කළා. දැන් ඉදිරි වැඩ කටයුතු ආරම්භ කළ පවත්වාගෙන යනවා. මම හිතන්නේ ඔබට ඉදිරියේ බොහෝ පිරිසකට කණ්ඩායම් වශයෙන් එකතු වෙලා අපිට ශ්‍රම දාන කටයුතු වලින් උදව් උපකාර කරන්න පුළුවන්. ඒ වගේම බක්කුල මහා සෑයේ ඉදිරි කටයුතු වලටත් වැඩිපුරම වරුණ යකඩ කම්බි කොන්ක්‍රීට් තමයි වැඩිපුරම යන්නේ. ඒ නිසා අපිට ගඩොලෙන් කරන නිර්මාණ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. චෛත්‍ය බඳ සම්පූර්ණයෙන් ගඩොලෙන් හැබැයි කොන්ක්‍රීට් එකත් ඇතුලෙන් යමින් තමයි ගඩොල වටේට බැඳෙන්නේ. මොකද මේ ගර්භය තුල නිරාවරණව ගිහිල්ලා වඳින්න පුළුවන් ආකාරය හදන්න. ගිහිල්ලා වන්දනා කරන්න පුළුවන් විදිහට පවතින. ඉතින් ඒ නිසා මේ කටයුතු වලදී මම හිතන්නේ ඔබට ඉදිරියේ විශාල වැඩ කොටසක් තියෙනවා. හැම කෙනෙකුටම තමන්ගේ ශක්ති පමණින් බොහෝ දේ කෙනෙකුට මිල මුදලකින් උදව්වක් කරන්න බැරි වෙයි. නමුත් අපි දැක්ක පහුගිය කාලේ සමහරු ඈත පළාත් වලින් එන අම්මලා
ඔවුන්ට මොනවද බැරි වුණත් ඇවිල්ලා වැලි ටිකක් ඇදලා සමහරකට ගඩොල් ටික ඇදලා දීලා ශ්‍රම දානයක් කර සමහරු ඇස්සි තෙමීගෙන. මම සමහරලාවට ගියාම කියන තෙමෙන්න එපා අම්මලා පොඩ්ඩක් යන්න මේ හිවෙනකට තෙමෙන්න එපා ලෙඩ වෙයි කියලා. නෑ අපිට මේ කොච්චර මේ අපි ආවේ ඒකටනේ අපි ගෙවල් වල ඕන තරම් මේ කුඹුරු වල තෙමිලා ඇති. ඒ වගේද මේක මේ පිනක්නේ. එතකොට බලන්න ඒ අය කොච්චරනම් පින ගැන පිනට ගරහා කරන්නේ පිනට ගරහා කරන්නේ නැතුව පින ගැන හැඟීමකින් බොහොම ශ්‍රද්ධාවෙන් පින් කරගන්න විශාල පිරිසක් ඉන්නවා. මං හිතන්නේ ඒ හැමෝමත් එක්ක එකතු වෙලා තමයි අපි මේ බක්කුල මහා සෑයනෙත් එක්ක එකතු වෙලා නෙත්තහන බණහන අපේ ශ්‍රාවකයෝ සියලු දෙනාට පින් කරගන්න ලැබිච්ච මේ බුද්ධ ශාසනයට දායාද කරන මහා පුණ්‍ය වස්තුවක් මේ බක්කුල මහා සෑය චෛත්‍ය රාජානන් වහන්සේ. ඒ නිසා ඔබ ඉදිරියේ මේ චෛත්‍ය ගොඩනගන කටයුතු වෙනුවෙන් ඔබේ ශක්ති පමණින් එකතු වෙලා ශ්‍රම දාන වශයෙන් ඒ වගේම ගොඩනැගිලි ද්‍රව්‍ය වශයෙන් ඔබට පුළුවන් ආකාරයට ඔබ මේ චෛත්‍ය වෙනුවෙන් උදව් උපකාර කරන්න. මම හිතන්නේ වැඩි වශයෙන් වියදම් කරන්නට සිදුවෙන කටයුත්තක් වෙලා තිබෙනවා විශේෂයෙන් කොන්ක්‍රීට් වගේ දෙයක් කරනකොට කම්බි ඒ වගේම සිමෙන්ති ඒ වගේම කළුකල් මේවා යොදාගෙන කරන නිසා ටිකක් පිරිවැය වැඩි. ඒ නිසා අපි ශ්‍රාවකයෝ මේ කටයුත්තට බොහොම සතුටින් සම්බන්ධ වෙන්නේ. අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි සහයෝගය ලබා දුන්නාම දායක වුණාම ටික ටික එකතු වෙලා අර අපේ හැමදෙරු කිව්වාගේ කරන පුංචි පිනක් එකතු වෙලා පින කරන ආකාරය අනුව පුණ්‍ය ගංගාවක් හැදෙනවායි කියන කාරණේ හැමදෙරු සිහිපත් කළා. ඒ වගේ පුළුවන් ප්‍රමාණයෙන් කරලා මේ බක්කුල සෑය තුල ඔබට අපමණ කුසල රැස් කරගන්න පුළුවන් අපි ආරාධනා කරනවා. මෙන්න මේ ගිණුම් අංකය මම සිහිපත් කරන්නම්. සම්පත් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ බක්කුල මහා සෑය නමින් තමයි අපි මේ පින්කම වෙනුවෙන් මේ මහා චෛත්‍ය නිර්මාණය කිරීමේ කටයුත්ත වෙනුවෙන් ගිණුමක් විවෘත කරලා තිබෙන්නේ. ඒ ගිණුම් අංකය 0267 6000යි 0276 0267 6000යි 0276 කියන ගිණුම් අංකයට ඔබට පුළුවන් ප්‍රමාණයෙන් මූල්‍යමය වශයෙන් දායක වෙන්න පුළුවන්. ඒ වගේම අපේ හැමදෙරු සිහිපත් කළ ආකාරයට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය මේ පුණ්‍ය භූමියට හොරණසිර සුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයට ගෙනවිත් බාර දෙන්න පුළුවන්. ශ්‍රම දාන මේ වශයෙන් කටයුතු වලට සහ සම්බන්ධ වෙන්න පුළුවන් ඇත්තෝ ඒ ස්ථානයට ඇවිල්ලා කතා කරලා එනවා නම් වඩාත් හොඳයි. එතකොට මේ කටයුත්ත බොහොම සාර්ථකව කරන්න පුළුවන්. එහෙම කතා කරලා ඇවිල්ලා කටයුතු වලට දායක වෙන්න සහභාගී වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට ආරාධනා කරනවා. ඉතින් අපි මේ හැම දෙයක් තුලින්ම අපමණ කුසල් රැස් කරගන්නට උත්සාහ කරන මොහොතේ ඉරිදා සිත්නෙත් අසපුව තුලත් අපිට පින කුසලයේ මනාලෙස පහදලා දුන්න අපේ හාමුදුරුවෝ හරි අවබෝධයෙන් අපිට ඒ කටයුතු කිරීමේ වටිනාකම අද දවසේදී තමන්ගේ ජීවිතය එකතු කරගන්නට හැකියාවක් ලැබුණා. ඒ නිසා නිබඳවම එවැනි කටයුතු වලට යොමු වෙන්නට ඔබට ආරාධනා කරනවා. ලබන සෙනසුරාදා net FM රේඩියෝ සිදු කරන කටින මහා පුණ්‍යෝත්සවය පිළියන්දල තුන්බෝවිල ශාන්ති නිකේතනයේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න පුණ්‍ය භූමියේ පැවැත්වෙන කටින පින්කම ඒ භූමියේ තිබෙන ඉඩ ප්‍රමාණය නිසා පිළියන්දල වැයවල ආනන්ද සමරකෝන් විද්‍යාලීය භූමියේ සිට සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. සවස් 5 ඉඳලා ආරම්භ වෙන පින්කමට සහ සම්බන්ධ වෙන්න ඔබ හවස පූජාව ඒ වගේම ආශිර්වාද පූජාව ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා ඒ කියන්නේ 22 වෙනිදා ඉරිදා උදෑසන පවත්වන ධර්මානුශාසන කටිනානිසංස ධර්මානුශාසනාව පවත්වන්නේ අපි පූජනීය ගලිගම ඥානදීප හඳුරන් වහන්සේ. ඉතින් මේ උතුම් වාස්තාවට සහ සම්බන්ධ වෙන්න ඔබට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරමින් මේ සියලු කටයුතු වෙනුවෙන් සහ සම්බන්ධ වන ඇත්තෝ ඉක්මනින්ම ඒ කාරණා වෙත වැඩි අවධානයක් යොමු කර සහ සම්බන්ධ වෙන්න කියලා සිහිපත් කරනවා. නැවතත් මා සමුගන්න මොහොතේ සීල සුවර්ණේ වගේම බක්කුල මහසෑය වෙනුවෙන් යම් යම් කටයුතු දැනගෙන ඒට උපකාර කරන්නට බලාපොරොත්තු නැත්තෝ මෙන්න මේ දුරකථන අංක වලින් විස්තර දැනගන්න 071 86යි 710යි 86 071 86යි 710යි 86 ඒ වගේම 0.345යි 725යි 795 0.345යි 725යි 795 දුරකථන අංකය විවෘතව තිබෙන්නේ. ඔබට ඒ සඳහා ආරාධනා කරමින් අදට සමුගන්නවා. අද මේ උතුම් වැඩසටහන වෙනුවෙන් වැඩම කොට වදාළ පූජනීය වන්දනීය කලිකම ඥානදීප හඳුරන වහන්සේට තව චිරාත් කාලයක් මේ ශාසනය නගා සිටවන්නට උන්වහන්සේ කරන්නා වූ සියලු සත්කටයුතු සාර්ථකව කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ ධර්මාවබෝධය පිණිස මේ කුසලයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි.